හරි පුතේ එහෙනම් අයිබෝවන් අද 9 වසර ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ වර්ෂාවෙන් බාධාවක් නැහැ අපිට වර්ෂාව ආව කියලා ගැටලුවකුත් නැහැ හරිද අපිට වැඩ ටික අරන් යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ හරිද මේ මොකද කියන්න ගත්තේ මම පහුගිය දවසක දැම්මා හරි අයිබෝවන් හරි හරිද මේ දැම්ම හැමෝටම මේ ඔන්ලයින් පේපර් එකක් හරිද පේපර් එකක් දැම්මා මේක ගොඩක් දෙනෙක් කරලා තිබුණා හරිද ඒ ගැන මම විස්තරයකුත් මේ ගාවම කියන්නම් වැඩ යන අතරතුරේදී හරිද හරි අයිබෝන් හරිද හරි කියන්න ගත්තේ මෙන්න මේකයි අධ්‍යයනය තුලදී අපේ මානව රුධිර සංසරණ පද්ධතියේ කොටස සම්පූර්ණ වගේ අවසන් වෙනවා ප්‍රශ්න සාකච්ඡාවක් තියෙනවා ප්‍රශ්න සාකච්ඡාවක් කරලා ඉවර කරලා අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන්. අද ගොඩාක් දුරට පාඩම බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ප්‍රශ්න තමයි වැඩි වශයෙන්ම කරන්න තියෙන්නේ. මෙහෙට වහිනවා. හරිද ගැටුවක් නැහැ ඒක තමයි කිව්වේ. වහිනවා නම් ඒගොල්ලෝ ලොකුවට වහිනවා නම් left වෙන්න අයින් වෙන්න ප්‍රශ්නයක් නැහැ. වැස්ස අඩුවෙන් තියෙනවා නම් මේගොල්ලෝ මෙහාට අපේ පැත්තට ලාවට වගේ නිට්ටම් කොට ලාවට වහිනවා. හරිද? අකුණු ගහන නැහැ. ඒ සාමාන්‍ය වැස්ස තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. අද රාත්‍රියේදී ඔයාලට රෙකෝඩින් එක ගෲප් එකට දානවා. ඒ නිසා ගැටලුවක් නැහැ. දැන් අපේ තාක්ෂණ මෙහෙවන්න ටික ඔක්කොම දැන් මෙතන කවුරුත් මම විතරයි ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ගානට දැන් හරි ගස්සනවා. මේ හදන ගමන් ඉස්සනින්ම ටක් ගාලා ගෲප් එකට ෂෙයා කරනවා. හරිද? ඒ නිසා වැඩියෙන් මහන්සි වෙන්න මට දෙයක් නැහැ. මට තියෙන්නේ ඔක්කොම මේ ඒගොල්ලන්ගේ ගාස්තු ගෙවන්න විතරයි තියෙන්නේ. හරි. එහෙනම් අපි පන්තිය කරගෙන යන අද දිනය තුලදී නම් ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඒකකයේ අවසන් කරන්නත් ඊළඟ පාඩම පටන් ගන්නත් තියෙන්නේ ඊළඟ පාඩමේ නිබන්ධනේ ඔයාලට ලබන්න දෙන්න විදිහක් නැහැ මොකද දැන් 7 වෙනිදා වෙනකම්ම රට වහලා තියෙන නිසා ප්‍රශ්න කීපයක අපි ඉන්නවා තමක් නේ අපිට මේ අතරතුරේ හරි ඔන්ලයින් පේපර්ස් ටික හරි කරන්න පුළුවන් හරිද ඒ නිසා අද මානව රුධිර සංසරණ පද්ධතියේ පුංචි කොටසක් විතර දෙනවා ස්ටේෂන් 1 කියන කොටස ඒ කොටස සාකච්ඡා කරලා ඉවර කරලා ඒකකයේ ප්‍රශ්න ටිකත් ඔක්කොම අවසන් කරලා අද නිබන්ධනේ වැඩ කටයුතු ටික අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද ඊට කලින් පුංචි කාරණාවක් කියන්න දෙන හැමෝටම කාරණා මෙන්න මේකයි මේ ඔයාලට ඔන්ලයින් දුන්න පේපර් එකක් හරිද මේ ඔන්ලයින් පේපර් එකේ බොහොම සාර්ථකව කට්ටිය පිළිතුරු සපයලා තියෙනවා ආයේ ඒක හංගන්න දෙයක් නැහැ පේපර් එකේ ඒකෙ තිබුණේ කරන්න කීප දෙනෙක් මට කෝල් කරලා අහලා තිබ්බා සර් කොහොමද ඔන්ලයින් පේපර් එක කරන්නේ කියලා ඉස්සල්ලා මට වට කියන්න බැරුණා ඒක කරන්නේ කොහොමද කියලා ඒක කරන්නේ මෙහෙමයි හරිද ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මේ ඔයාට එවනවනේ ප්‍රශ්නේ කියවලා උත්තර 4ක් තියෙනවා එක ප්‍රශ්නක උත්තර 3යි දෙකේ මම ඉතින් අර තාම මේ දවස්වල මේ අපි ඔය අලුතින් අත්හදා බලන ගමන් ඉන්නේ ඒ නිසා ඉස්සල්ලාම දැන් හිතන්නකො පළවෙනි ප්‍රශ්නේ කියලා හරිද අපි ගමුකෝ මිනිසාගේ ශරීරයේ පද්ධතියක් නොවන්නේ කියන ප්‍රශ්න තිබ්බ කියලා හිතමු. මෙන්න ප්‍රශ්නේ. මේක මෙතන රවුමක් තියෙනවා. එකක් ගත්ත හැකි රුධිර සංසරණ. හරිද? තව එකක් ගත්ත හැකි ආහාර ජීර්ණ. ඊළඟට ගත්තේ තව එකක් අස්ථි හා පේශි. ඊට තව එකක් ගත්ත හැකි හරිද කියලා ගත්ත හැකි. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි ප්‍රශ්නේ ඉන්නේ වාගේ. හරිද? මිනිසාගේ ශරීරයේ පද්ධතියක් නොවන්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. ඔයාලට දෙන ප්‍රශ්නේ කියවලා මේ උත්තර වලින් හරි උත්තරය වලින් මෙහෙම ඇඟිල්ල තියන්නේ කොහොම කරලා. හරිද? ආයෙ වෙන මුකුත් කරන්න. එතකොට ඒක ටික් එක වැටෙනවා. දැන් හරි උත්තරේ මේක නම් දෙවුන ඇඟිල්ල දීපට පස්සේ මොකද වෙන්නේ? ඔයාට ඒක උත්තරේ එයා ගන්නවා. සිස්ටම් එකට ගන්නවා. හරිද? අරන් වෙලා ඊට පස්සේ තියෙන්නේ අන්තිමට ප්‍රශ්නේ කරන්නේ ඕක නම් ප්‍රශ්න 15 මම දෙන්නේ ටෙස්ට් එකක් විදිහට ගන්න. ටෙස්ටිං විදිහට මම දෙන්නේ. ඊට පස්සේ ගන්නේ ඔයාලා පල්ලෙහාම තියෙන බටන් එක සබ්මිට් කරන්න. ඒක කරපුවා ටක් කරලා වැටෙනවා උත්තර කීයද කියලා. හරිද? කීයෙන් කීයද කියලා. හරිද? ලබන පාඩ දැන් ඒ පේපරේ හරි ගස්සලා තියෙනවා. දැන් අද වැස්සොත් එහෙම කියලා දාන්නේ කියලා. මේකෙදි ගොඩ දෙනෙකුයි අම්මලා තාත්තලා ගොඩ දෙනෙකුයි හොඳ ප්‍රචාර දෙන්න සරේ වැඩි හොඳයි කියවලා. ඉරි ගන්න ප්‍රොසෙස් සිස්ටම් එකම හරි ගස්සලා තියෙන්නේ. ඊළඟ රචනායකට ඊළඟට සිස්ටම් පූර්ණවවත් හරි පරිත්‍රාණවත් ওই විදිහේම සිස්ටම් එක හදන්න. ඔයාලට මම අවසානයේ දෙන්න සමරිය මොකද වෙලා තියෙන්නේ කියලා එක මම තාක්ෂුට්ටකින් කියන්නම්. එතකොට එහෙනම් ওই විදිහට තමයි ඔයාලට ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. ඊළඟ පේපර් එකේ දැන් අද
අද රැට හරියට උදේට මට පේපර් එකක් දාන්න පුළුවන් තවත් ඒ වගේ පේපර් එකක්. ඒකෙදි කරන්න තියෙන මෙච්චරයි. උඩම තියෙනවා නම ලියන්න. හරිද? නම ලියන්න නම දැන් හිතන්නකෝ මම හිතන්නකෝ මගේ නම කුමාර වික්‍රම ආරච්චි. ඒතර වචන දෙකකින් නම ලියන්න. වාසනා මුකුත් ඕනේ. දැන් හිතන්න තව කෙනෙක් කියලා අපි ගන්නකෝ ලහිරු සම්පත් කියලා. ලහිරු සම්පත් පතිරාජ. පතිරාජ කැලේ ඕනේ ලහිරු සම්පත් කියලා දැම්මම නම් හරි. හරිද? පද දෙකකින් නම දාන්න. දාලා ඉවරලා ඊට පස්සේ ඕක් කරගෙන එන්න. තුන්වෙනි පේපර් එක ඔයාලා ලෑස්ති කරලා තිනවා. ඉරිගහන ප්‍රශ්න 20ක් කරන්න පැයකින්. හරි 20 30ක් දුකද? කොහොනේ? අන්නේ පැයක් ඒ කාල සීමාවක් දීලා තිනවා. අන්නේ කාල සීමාවත් එක්ක ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ. හරිද? දැන් තේරෙනවද පේපර් එක ගන්නේ කොහොමද කියලා? ඉස්සල්ලාම හොඳට ප්‍රශ්න කියවන්න. කියවලා හරි උත්තරේ උඩින් ඩොට් එක තියන්න. ආයෙ මාරු කරන්න බෑ. ඒ ඇඟිලි දීපට පස්සේ ආයෙ උත්තරේ ගන්නවා. ආයෙ උත්තර මාරු කරන්න බෑ. හරිද? ඒ විදිහට ඒ ඔක්කොම ටික කරන්න තියෙන්නේ. දැන් ඊළඟ පේපර් එකේ නම දාන්න ඇති. නමක් දාලා හරියට ප්‍රශ්න ටික ඔක්කොම කරන්න. කරලා පළවෙනි සබ්මිට් කරලා පස්සේ ඒ ගමම ඔයාට හම්බ වෙනවා මොකක්ද? ඔයා ඉරිගහන ප්‍රශ්න 20ක් තිබ්බනම් 20න් කීයක් හරිද කියලා. හරිද? ඊට පස්සේ ඔයා ඒ කරනකොට මට එනවා මෙසේජ් එකක්. අන්න ඒකයි ඔකේ තියෙන රහස. හරිද? දැන් මේ සිස්ටම් එකේ හැටියට මොකද වෙන්නේ? දැන් කවුද කරේ කියලා මට එන්නේ නැහැ. හරිද? දැන් ඔයා නම දැම්මම පස්සේ නම එනවා. ඔයාලා මම මෙන්න නම් මේකේ සාරාංශය යෙදෙන කියලා මේ දක්වා පේපර් එක කරලා තියෙනවා. 61 දෙනෙක් කරලා තියෙනවා පේපර් එක. අපේ පන්තියේ ළමයිගෙන් 61 දෙනෙක් කරලා තියෙනවා. ඒ වගේම දුක හිතන දැනුත් පේපර් එකේ තියෙනවා. හරිද? පුතේ මතක ඇතුව ඔය දෙන පේපර් එක කිසිම කෙනෙකුට ඔයා ආයේ ෂෙයා කරන්න එපා. හරිද? මේකෙදි මට හම්බෙලා තියෙනවා දැන් ඔය ළමයි ටිකයි WhatsApp එකෙන් කොහොමද දාලා තියෙන්නේ? ඕකෙන් 5 දෙනෙකුට ෂෙයා කරලා තියෙනවා. ඒකෙන් දෙන්නෙක් විද්‍යා ගුරුවරු. තේරෙනවද කියලා? ඒ කියන්නේ ඔයාලා අතින් යාළුවන්ට තව ගුරුවරුන්ට ෂෙයා කරලා දෙනවා. ගුරුවරු දෙන්නෙකුට ෂෙයා කරලා දෙනවා. මොකද ඔය Google එක හරහා යන්නේ ටග් ගාලා Google එක හරහා අහු වෙනවා කාටද මේක ගියේ කියලා. මට මෙතනින් බලන්න පුළුවන්. මම දැන් මට චුට්ටක් මට පෙන්නන්නම් කී දෙනෙක් පේපර් එක කරලා තියෙනවද කොච්චරක් හරිද වැඩි දෙනෙක් වරදෝ ප්‍රශ්න මොකක්ද කියලා ඔකෙන් බලා ගන්න පුළුවන්. තේරෙනවද කියලා? ඒ නිසා පුතේ ඔයා කිසිම කෙනෙකුට ඔය පේපර් යවන්න එපා. ඔය යවුව ගමන් ටග් ගාලා මට එනවා දැනට 61 දෙනෙක් පේපර් එක කරලා තියෙනවා මම පෙන්නන්න සාක්ෂියකම දැන් මට පෙන්නන්න. එතකොට 5 දෙනෙක් මම දැන් මේ 5 දෙනා පෙන්නන්න යන්නේ આવක. ඔයා ළමයි 5 දෙනෙකුට තව යවලා තියෙනවා. අපේ පන්තියට එන්නේ නැති වෙන 5 දෙනෙක් ඔයාලා ඒකෙන් 3 දෙනෙක් ළමයි දෙන්නෙක් විද්‍යා ගුරුවරු. ඒක හිතට අමාරු. තේරෙනවද? අපි මහන්සියෙන් මේ හදනෙව්වා. තව ගුරුවරයෙකුට පත් කරන්න එපා. තේරෙනවද? මොකද මේවා ලොකු වියදමක් දරලා, ලොකු පරිශ්‍රමයක් දරලා අපි සෑහෙන මහන්සියෙන් මේ හදලා තියෙනවා. මේක හැදුවා ඔයාට. ආයෙ වෙන කාටවත් නෙමෙයි හිතට අමාරුවෙන් කතා කරේ. මොකද හේතුව පළවෙනි පේපර් එකම අපිට කට්ටිය ලියවපු එක හිතට අමාරු. තේරෙනවද? ඒගොල්ලෝ වෙන මේ සිස්ටම් එකෙන් කරනකොට ටක් ගාලා මට මෙහෙන් අහු වෙනවා. කවුද කරලා තියෙන්නේ? දැන් මගේ පන්තියේ ළමයි ටික මේ අංකයි ඔය අංකත් එක්ක ඔක්කොම වැටලානේ. එතකොට ඒකෙන් පිටාවකින් ටක් ගාලා මට රතු පාණි වෙනවා මේ පිට කෙනෙකුට මේක ෂෙයා කරලා කියලා. මම කියන්නේ හැමෝමනේ මේ අපේ මේ පන්ති 5 දෙනෙක් තමයි යවලා තියෙන්නේ ගුරුවරු දෙන්නෙකුටයි ළමයි 3 දෙනෙකුට යවලා තියෙන්නේ. හරිද? පන්ති එන්නේ නැති. ඒ නිසා ඒගොල්ලන්ට යවන්න එපා. මම ඔයාලට පෙන්නන්නම් මේකේ සාරාංශය කොහොමද කියලා. චුට්ටක් ඒකත් බලන්න අපි පාඩමට යන්න. මෙන්න බලාගන්න කොහොමද කියලා. ඔන්න බලන්න මේකෙන් තියෙන ප්‍රශ්නාවලිය. හරිද? ඉන්න ප්‍රශ්නාවලිය මෙන්න ප්‍රශ්න දෙක වගේ. හරිද? මෙන්න මේ ප්‍රශ්න එක තමයි තියෙන්නේ. දැන් බලන්න 60 දෙන්නෙක් කරලා දිනවා. ඔයාලට පේනවද ඉතින් මිස්කිෂයාගේ 60 දෙන්නෙක් කරලා තියෙනවා. වැඩි දෙනෙක් මොකද වෙලා තියෙන්නේ බලන්න. ප්‍රශ්න 15න් 10කට එහා හරි ගස ගොඩ දෙනෙක් කරලා තියෙනවා. හරිද? ඒ වගේම ගොඩ දෙනෙකුගේ හරි මෙන්න මේක. දැන් මේ බලන්නකො 60 පළවෙනි ප්‍රශ්නේ 61 දෙනෙක් කරලා තියෙනවා. 55 දෙනෙකුගේ හරි උත්තරේ. ඔයාලට පේනද කොහොමද මේ සමරිය කියලා? මට එන එක. ඊට පස්සේ මේක 61 දෙනෙක් කරලා තියෙන දෙවෙනි ප්‍රශ්නය 35 දෙනෙකුගේ උත්තරේ හරි. හරිද? ඒ වගේම 61 දෙනෙක් කරලා තියෙන 38 දෙනෙකුගේ තුන්වෙනි ප්‍රශ්නේ හරි. ඒ වගේම බලන්න 61 දෙනෙක් කරලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නය 40 දෙනෙකුයි හරි ඒක. ඔන්න බලන්න මම කියන එක 61 දෙනෙක් කරලා තියෙනවා 30 දෙනෙකුයි හරි. දැක්කද? මේ විදිහට ප්‍රශ්න ඔක්කොම ටික මේ කරපුවා මේ සංඛ්‍යා ලේඛන මට වැටෙනවා මේ පැත්තේ. හරිද? ඒ නිසා මේකට මුණ දීලා තියනවා ළමයි ඔක්කොම 60 දෙනෙක්. මේ තියෙන සංඛ්‍යා ලේඛන ආයෙ බොරු කරන්න මුකුත් කරන්න බෑ. මේ තියෙන ප්‍රශ්න වලට පොයින්ට්ස් ලබා ගන්න විදිය. හරිද? කොහොමද අරන් දෙන්නේ? ඒ නිසා ඔක්කොම ටික තියෙනවා. මේකෙන් බලන්න හරි උත්තර ස්පොන්සර් 60න් 31ක් තියෙනවා පස්වෙනි ප්‍රශ්නෙට 60න් 29ක් තියෙනවා 10ට 60න් 27ක් තියෙනවා මෙන්න මේ වගේ ඔක්කොම සංඛ්‍යා ලේඛන මේකේ තියෙන ප්‍රස්තාරයක් මගුණක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද?
මේ තියෙන සියලුම විස්තර ටික ඔක්කොම මේකේ තියෙනවා ප්‍රශ්න ඔක්කොමත් එක්ක. මේකේ තව මම එහාට යන්නේ කාටද ෂෙයා කරේ කියන එක නිකන් ළමයිගේ ළමයි ඔක්කොම ටික වැට නිසා මම ඒ පැත්ත පෙන්වන්න යන්නේ නැහැ ඔයාලට. හරිද? 60 දෙනෙක් මේකට මේ ප්‍රශ්න වලට උත්තර සපයලා තියෙනවා. හරිද? ඔන්න ඔබ තමයි මම කිව්වේ අපේ ප්‍රශ්නාවලිය. තේරුණාද? ඒ නිසා දැන් තේරෙන්නේ නැති කොච්චර හොඳ සාර්ථක වැඩසටහනක් අපි මේ මම කරේ කියලා. ඒකයි මම කිව්වේ මේ වැඩසටහන පිට කාටවත් කරන්න යන්න දෙන්න එපා. හරිද? මේක හැදුව ඔයා තනියෙන් මේක පුරුදු වෙන්න තියෙනවා. දැන් මේක සතියක් ගානේ මොකද එන්නේ මේ ප්‍රශ්න ටික හරි ගස් දානවා. දැන් ඉස්සෙල්ලා 9 වසරෙන් පටන් ගත්තා. හෙට වෙනකොට 10 වසර 11 වසර අයියලා අක්කලටත් දානවා. හරිද? ඔයාගේම අයියලා අක්කලා ඉන්නවා නම් 10 වසර 11 වසරේ විද්‍යා විෂයට මේ මගේ පන්තියට නොවන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනුවත් කිරීම කරන්න ටක් ගාලා WhatsApp message එකේ වල group වලට set වෙන්න කියන්න. මොකද මේ වැඩසටහන හරි සාර්ථකයි. තේරුණාද? ඒගොල්ලෝ සහභාගී වෙලා මේ ටික කරගෙන යන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ අලුත් වැඩ තියෙන්නේ මේව පිට කාටවත් දෙන්න යන්න එපා. මේක හැදුව ඔයාට. හරිද? හරි. ඒ නිසා මම මේ ගැන මුකුත් වැඩි කතා කරන්න යන්නේ නැහැ. කිව්වේ ඒකයි ළමයි මේක තව යාළුවන්ට තව කට්ටියට ෂෙයා කරලා දෙනවා. ඒක වහාම නතර කරන්න. මොකද හේතුව අපි මේක හැදුවේ ඔබ 100%ක්ම අයිතිය මගේ. හරිද? Google එකට ගිහිල්ලා මොකද මම දන්නේ ඔබ හදන්නේ කොහොමද කියලා. මම අර හදන කට්ටිය හදන ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝට එන්න කියලා මේක හදන්න මෙහෙම දෙයක් මට කරලා දෙන්න ඊට පස්සේ ඒගොල්ලන්ට මුදල් ගෙවලා තමයි ඔය හරි ගස්සලා දෙන්නේ. මොකද නැත්නම් මම දන්නෙත් නැහැ ඔක Google එකේ කොහොමද ඒක තමයි කිව්වේ Google එකේ කරුවෝ මේක. එතකොට කවුරු හරි මේක වෙන කවුරු හරි කොපි කරොත් අහු වෙනවනේ කිව්වා. හරියටම අහු වුණා 5 දෙනෙක් උට මේක යවලා දුන්නා. අපේ පන්තියෙන් බාහිර කට්ටියට. හරිද? ඒ නිසා ඒ දේ නොකර ඉන්න එක තමයි ඉල්ලන්නේ. හරි. ඒ නිසා එතනින් මේ වැඩේ ඉවරයි. එහෙනම් තවත් ඒ වගේ පේපර් එකක් හෙටනේ දවසක ආයෙ දාන්න group එකට. හරිද? ඒ ටේ ගානට ටික් එක දාන්න හරියටම 15න් 15 එන්ට ඉරිගහන් ප්‍රශ්න 30ක් දැම්මම 30න් 30ම ගත්ත එක්කනට ඔන්ලයින් එක ඔස්සේ ටැග් එකකුත් එවන්න. හරිද? ඒකත් දැන් මම කතා කරලා දැන් මෙහෙම කරන කට්ටියට ළමයෙකුට මොන හරි දෙයක් ඔන්ලයින් එකේ දෙන්න පුළුවන්ද කියලා. අපි එහෙනම් ඒකත් අපි ලෑස්ති කරන ඉදිරියේදී මොකද්ද ගන්න පුළුවන් එක්කෝ ඩේටා බන්ඩල් එකක් හරි මොනවා හරි එකක් ෂෙයා කරගන්න. එතකොට ඔයාලට ඉදිරි වැඩවලට අධ්‍යාපන කටයුතු පහසු වෙන්නේ. දැන් මේක ඩේටා ෂෙයා කරන්න පුළුවන්. ඒ නිසා ඉදිරි වැඩවලට මුග හිතාගත්ත එකයි ඔක්කොම හරියන කට්ටියද මේන් අපි සිස්ටම් එක වැටුණා ටක් ගන්න. ඒ නිසා ඔක්කොම හරියට එක්කෙනෙක්වත් මේ පාර හරියන්නේ නැත්නම් මට හරියටම සිස්ටම් එකෙන් අහුන්නේ නැහැ ඒක. කියන්නේ 15ම හරියන ගහපු කට්ටිය ඇති මට තාම අහුන්නේ මට ඒක තාම බලන්න තේරුන්නේ නැහැ. හරිද? මොකද අද ඒගොල්ලෝ ආවේ නැහැ. ආවනම් මට ටක් ගාලා කිව්වේ සර් 15 කීයද හරිද? කොහොමද කියලා ඒගොල්ලෝ කියයි. ඒ නිසා ලබන සතියේ වෙනකොට මට වාටේ විස්තර ටික ඔක්කොම කියන්න පුළුවන්. එහෙම ඔක්කොම හරිය කට්ටියම ඔන්ලයින් එකේම පෙන්නන්න. ඔන්ලයින් එකේ පෙන්නන නමත් එක්ක මෙන්න ඉරිගහන ප්‍රශ්න 20යි 20ම හරිය මෙහා කියලා. එයාම ඔන්ලයින් එකේම ටැග් එකකුත් දෙන්න, ඩේටා බන්ඩල් එකක් දෙන්නම් ෆ්‍රී. හරිද? ඒ කියන්නේ යාට WhatsApp යන්න, Zoom වලට යන්න මෙහෙන් ඩේටා එකක් ෆ්‍රී දෙන්න පුළුවන් අපිට. හරිද? හරි. ඒ නිසා ඒ දේ වැටේ කරන් යන්න. ඔක වැඩසටහන කීපයක් තියෙනවා. ඒ නිසා වාගේ යාළුවෝ එළියෝ දැනුවත් කීම කරන්න ඉතින් හරි. එහෙනම් අපි යම් අපේ පාඩමේ කොටසට එන්න මෙහාට අපි නතර කරා මෙන්න මේ හරිය. රුධිර පාර විලීනය ගැන කර හිටියේ. රුධිර පාර විලීනය කියලා කියන්නේ මේ පෙල්ලන්න පිටුවංග 5 ටියුබ් එකේ. හරිද? රුධිර පාර විලීනය කියලා මාතෘකාව හම්බුණා. පෙල්ලන්න පිටුවංග 5. හරිද? හරි. බලන්න එහෙනම් මේ දවස්වල රුධිර පාර විලීනය ගැන හැමෝම කතා වෙනවා. හරිද? ඒ හේතුව බ්ලඩ් බැංක් එකේ තියෙන ලේ බැංකුවේ තියෙන ලේ ටික අඩු වෙලා යනවා. ඒයි රෝගීන්ට දෙනවා අලුතෙන් ලේ එකතු වෙන්නේ නැහැ. ඒ එකතු වෙන්න තියෙන හේතුව ලේ දන් දීමේ කඳවුරු මොකද වෙන්නේ වැඩසටහන් දැන් නතර වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතෙත් එක්ක මිනිස්සු එන්නේ නැහැ ලේ දෙන්න ලේ ගන්න යන්නෙත් නැති. ඒ නිසා තමයි මේ ඊයේත් වේද මම දැක්ක ප්‍රවෘත්ති වල දාලා තියෙනවා. කැමැති කට්ටිය ලේ දෙන්න එන්න කිව්වලා. හරිද? ලේ බ්ලඩ් බැංක් එකෙන් ලේ ගන්නවා කිව්වලා. ඒ නිසා දැන් අපිට ලේ දෙන්න දැන් උත්සාහය ඉඳන් ඉස්සර කරානේ අපේ පන්තියේ ලේ දන් දී වැඩසටහන දැන් එකක්වත් ඒගොල්ලන්ටත් කරගන්න බැරිවත් විතර මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. හරි. යම් එහෙනම් පිටුවංග 5 අපි ඕක ලියුවා පාර විලීනය කියලා. එතකොට බලන්න මේකේ නෝට් එකේ දෙන්නේ එහෙම එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම රුධිර පාර විලීනයයි. රුධිර පාර විලීනයේදී රුධිරය ප්‍රදානය කරන තැනැත්තා දායකයාය. දෙන එක්කෙනා දායකයා. රුධිරය ගත කරගන්න ප්‍රතිග්‍රාහකයා. ඕනෑම අයෙකුගේ රුධිරය තවත් ඕනෑම කෙනෙකුට පාර විලීනය කරන්න හැක. ඇත්තනේ කතාව. මයින් ගන්න ලේ ටික මගේ නෝනට දෙන්න බෑ. දිනවද? මගේ අම්මට දෙන්න බෑ. මගේ තාත්තට දෙන්න බෑ. හරිද? ඒකට හේතුව තමයි රුධිර ඝන ගැලපීමක් තියෙන්න ඕනේ කියලා කිව්වා. ඒකෙදි මම ඔයාලට පැහැදිලි කරා ප්‍රධාන රුධිර ඝන වර්ග 4ක් තියෙනවා කියලා. එකක් A, තව එකක් B, තව එකක් AB, තව එකක් O කියලා තියෙනවා කිව්වා. එතකොට
රුධිර කණ වර්ග කීයක් තියෙනවද එහෙනම් 4ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. හරිද? රුධිර කණ වර්ග 4ක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ රුධිර කණ වර්ග 4 මෙන්න බලන්න දෙන්න පුළුවන් කොහොමද කියලා මෙන්න මේ ස්ක්‍රීන් ෂෙයාර් එකේ බලා ගන්න පුළුවන්. මෙන්න බලන්න රුධිර කණ වර්ග මේක අපි නෝට් එකේ ලියුවා. හරිද? A රුධිර කණයේ තියෙන කෙනෙකුට A ට රුධිරය දෙන්න පුළුවන්. A රුධිර කණයේ තියෙන කෙනෙකුට B ට දෙන්න බෑ. A රුධිර කණයේ තියෙනකොට AB ට දෙන්න පුළුවන්. A රුධිර කණේ O ට දෙන්න බෑ. ඊට පස්සේ B ගේ රුධිරය A ට දෙන්න බෑ. B ගේ රුධිරය B ට දෙන්න පුළුවන්. AB ට දෙන්න පුළුවන්. O ට දෙන්න බෑ. AB ගේ රුධිරය දෙන්න පුළුවන් කාට විතරද? AB ට විතරයි. O ගේ රුධිරය A ට B ට AB ට O ට මේ ඔක්කොටම දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට කිව්වා මොකක් කියලාද? වගුවේ ඝන ගැලපීම අනුව AB රුධිර ගණයේ සහිත ප්‍රතිග්‍රාහකයකට ඕනෑම රුධිර ගණයක් ගැලපේ. එබැවින් AB සර්ව ප්‍රතිග්‍රාහකයා. හැමෝගෙම ලේ ගන්න පුළුවන් කියන කවුද එහෙනම්? සර්ව ප්‍රතිග්‍රාහකයා කියලා කිව්වා. ඊට පස්සේ ඕනෑම කෙනෙකුට රුධිරය දෙන්න පුළුවන්. ඕනෑම ප්‍රතිග්‍රාහකයේ රුධිරේ ඝන සමග ගැලපේ. ඒ නිසා O කියන කෙනා සර්වදායකයා. මෙන්න බලන්න O කියන කෙනා සර්වදායකයා. හැමෝටම ලේ දෙන්න පුළුවන්. හැමෝගෙම ලේ ගන්න පුළුවන් කවුද එහෙනම්? AB කියලා කිව්වා. ඊට පස්සේ මෙන්න ඔය කියපු chart එක මෙන්න මෙහෙමත් ඔයාලට මම පැහැදිලි කරා. A රුධිර දෙන්න පුළුවන් A ට සහ B AB ට කිව්වා. B රුධිර දෙන්න පුළුවන් B ට සහ AB ට කිව්වා. AB රුධිරය AB ට විතරයි කිව්වා. O රුධිරය මේ හතර දාන්න දෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට අමතරව මම ඔයාලට පැහැදිලි කරා අන්තිම හරියේදී ක්‍රීසස් සාධකය කියලා වචනයක් ගැන පැහැදිලි කරා. ඒ කියන්නේ මේක වදුරංගෙන් ආවයි කියලා කිව්වේ ක්‍රීසස් ධන තියෙන කෙනෙකුට ක්‍රීසස් ධනට දෙන්න පුළුවන්. ක්‍රීසස් ධන තියෙන කෙනෙකුට ක්‍රීසස් හිනට දෙන්න බෑ. හැබැයි ක්‍රීසස් තියෙන කෙනෙකුගේ රුධිරය ක්‍රීසස් ධන කෙනෙක් ගන්නවා. හැබැයි ක්‍රීසස් තියෙන කෙනා ඍණ දෙන්න පුළුවන්. හරිද? එහෙනම් ගත්තේ ක්‍රීසස් ඍණ තියෙන කෙනෙකුට ඍණට දෙන්නත් පුළුවන්, ධනට දෙන්නත් පුළුවන් කියලා ඔන්න පැහැදිලි කිරීම කරලා අපි නතර කරා පන්තිය. මෙන්න මේ වගේ අච්චුපතේ දීලා දිනවා. රුධිර දායක ප්‍රකාශන වාර්තාවක් ලේ දන් දෙනකොට පිළිබිඹු යුතු වාර්තාවක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ රුධිර ශේෂණය කියන එක. අපි රුධිර ශේෂණය චුට්ටක් කොහොමද තියලා ගන්න ඔයාගේ ටියුට් එකේ ප්‍රශ්නාංක පිටු අංක 7. පිටු අංක 7 ඉරි ගහන ප්‍රශ්නය ගන්න. පිළිවෙලට කරගෙන යන්න. මට මයික් එක ඔන් කරලා ඇහුන්නේ නැහැ. සර් පස්සෙන් ප්‍රශ්න කළේ නෑ සර්. ඔව් කොයි පිටු අංක 7 පහද? ඔව් සර් පිටු අංක 7 වෙනි එකේ 5 කළේ නෑ, 7 නෑ සර්, 8 නෑ, 9 නෑ, 10 නෑ. ඊට පස්සේ 11 12 13 සර් කළා. ඉනි ඊට පස්සේ 23 24 25 ඉනි පඩකෝ ඕහෝ 1 2 3 4 කරලා නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. 5 කළා සර්. ඔව් සර්. කළා. යොහාන් නැද්ද? ඔය යොහාන් ඉන්නේ දැන්. හරි. හරි. එන්න මෙහාට 1 2 3 4 කරා නේද? හරි. ඔව් සර්. මේ පුතේ කවුද? නම කවුද? දැන් ඔව් කියපු කෙනා කවුද? කවින්දි සර්. කවින්දි MC අරකේ මේ ඔන්ලයින් එකේ කීයක් හරි කියලාද 15 වෙනි? 15ම හරි. 15ම හරි කියන්නේ. හරි. මට යන්න බෑ. සර්. ඔව්. සර්. ඔව් යොහන්ද? සර් මොකක් හරි සර් හැවුවද? යොහන්ද? ඔව් සර්. යොහන් ඉරි ගහන ප්‍රශ්නේ මේ ඔව් සර් ඔව්. ඔන්ලයින් එකේ කීයක් හරි කියලාද 15 වෙනි? 14යි සර්. 14යි නේ. හරි. මට දවල්ේ ඔන්න මේක මට 15ක් කියලා මට දැක්ක කීප දෙනෙක් ඉන්නවා. හරි කමන්නේ බලමු ඊළඟ එකේ බලා ගන්න පුළුවන්. හරි 1 2 3 4 හරි. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ කියලාද දන්නේ නැහැ නේ. පහට උත්තරේ කියලාද? ඔව් සර්. පහට උත්තරේ කියලා. ඊට පස්සේ හෘදය දෙසට විවෘත වන එක හරි. 6 වෙනි එක රුධිරයේ දියර කොටස කොච්චරද 100ට? 155යි. 155යි 6ට උත්තරේ 4. ඊට පස්සේ 7 වෙනි එක රුධිර සෛල වර්ගයක් ලෙස නොසැලකේ. නියුට්‍රොෆිල, වසා සෛල, පට්ටිකා, රක්තාණු. උත්තරේ 4ට කාගෙන් හරි උත්තරයක් ඕනේ.
රුධිර සෛලයක් වර්ගයක් ලෙස සැලකිය නොහැක්කේ. රක්තාන් ආනේ රක්තාණු කියලා අඳුරු දෙනවා. ඇවුන්නේ නැහැ. නියුට්‍රොෆිල ඉන්න නියුට්‍රොෆිල පට්ටි ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්නවා කියලා දෙන්න. රක්තාණු ඊට පස්සේ තව ගත්ත හැකි සුදු රුධිරාණු එය නැත්නම් මේකට කියනවා ශ්වේතාණු කියලා කියනවා. හරිද? මේ ශ්වේතාණු එතකොට මේ එකක් රක්තාණු අනිත් එක ශ්වේතාණු. මෙයා මේ දෙකම එකයි ඈ. මෙයා වෙන් කරනවා කොටස් කීපයකට. එකක් තමයි නියුට්‍රොෆීල. ලොකු මාන්දිය ඉගෙන ගන්න 15 වසරේ නියුට්‍රොෆීල ඊට පස්සේ බේසොෆීල ඊට පස්සේ ඊයනොසිෆීල තව එකක් වසාසයිට නියුට්‍රොෆීල ඊළඟට මොනොසයිට. හරිද? මේ තියෙන්නේ සුදු රුධිරාණු වල තියෙන කොටස්. එකක් නියුට්‍රොෆීල, බේසොෆීල, ඉයනොසිෆීල, වසාසයිල සහ මොනොසයිට. හරිද? එතකොට මෙව්වත් මොනවද එහෙනම් මේ කියන රුධිරාණු ආකාරම තමයි. හරිද? හැබැයි මේකේ පට්ටිකා කියන කොටස. හරිද? පට්ටිකා කියන කොටස රුධිරාණු විදිහට අපි ගත්තට ඒක ටික ලොකු පන්තියේදී උගන්වනවා. මේකේ තියෙනවා රුධිරයේ කැටි ගැසීමට දායක වන තන්තු වර්ගයක් තමයි මේකේ තියෙන්නේ. ඊළඟට මේකේ මේ තන්තු වලින් තමයි මොකද වෙන්නේ? දැන් උදාහරණයක් දැන් කුරුලෑවක් කඩලා ගියා කියන්නකො. එතනින් එළියට එන්න පුළුවන් මොනවද? අර රුධිරය සහ රුධිර ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන්. ඒ නිසා එතන මේ කෙඳි වගේ බඳිනවා. එතකොට මෙතන තියෙනවා ෆයිබ්‍රිනෝජන් බිනෝජන් ඔන්න ඔය නෝජන් මෙන්න මේ වගේ කොටස් තියෙනවා පට්ටිකා ඇතුලේ. එතකොට මේ පට්ටිකා වලින් කරන ප්‍රධානම කාර්යය තමයි රුධිරයේ කැටි ගැසීම කිව්වට ඒ වුණාට මේකෙන් කරන්නේ අර දැලක් වගේ එතන තුවාලයක් තිබිච්ච ස්ථානේ මදිනවා. ඒකෙන් තියෙන වාසිය තමයි මොකද වෙන්නේ? රුධිරයේ එළියට එනක සම්පූර්ණයෙන් වළකිනවා. හැබැයි රුධිර ප්ලාස්මා එළියට එන්න පුළුවන්. කහ පාට දියරේ එළියට එන්න පුළුවනි. හරිද? එතකොට එහෙනම් රක්තාණු කියන එක හරි සුදු රුධිරාණු කොටස් තමයි නියුට්‍රොෆීල. එහෙනම් අපි උත්තර තියෙනවා නියුට්‍රොෆීල තියෙනවා. මේ උත්තරේ හරි මේක හරි. ඊට පස්සේ වසාසයිල තියෙනවා. ඊට පස්සේ රක්තාණු තියෙනවා. රක්තාණු එන උත්තර තියෙනවා. මෙන්න මේ පට්ටිකා කියන එක ගන්න පුළුවන් එන රුධිරා මොනවද මේ රුධිර සෛල වර්ගයන් ලෙස නොසැලකේ කියන එකට. පට්ටිකා කියන්නේ රුධිර සෛල වර්ගයක් නෙමෙයි. මෙන්න මේක පැත්තකින් ලියන්න පුළුවන් නම් හරි. රක්තාණු සුදු රුධිරාණු වල නියුට්‍රොෆීල, බේසොෆීල, ඉයනොසිෆීල, වසාසයිල, මොනොසයිට. පැත්තකින් ලියන්න පුළුවන් නම් හරි. මේ chart එක. මට අහුන්නේ නැහැ. සර් කොතන ලියන්නේ? ප්‍රශ්න ගාම ලියා ගන්න. ප්‍රශ්න ගාම ලියා ගන්න. ප්‍රශ්න ගාම ලියා ගන්න. එන්න මේ ටික සුදු රුධිරාණු වල කොටස් ටික. මේ ඔක්කොම රුධිරාණු වර්ග. රුධිර සෛල වර්ග. හරි දාන්න ඕනේ. හරි නම් මම දාන්න මම මේ උත්තර දාලා ගත්තේ. යම් ඊට පස්සේ 7 වෙනි එක හරි 8 වෙනි එක ප්‍රතිග්‍රාහකයාගේ සිරුර තුළදී රුධිරයේ කැටි ගැසීම හැදින්වෙන්නේ එක උත්තරයයි මේකට ගත්ත හැකි රුධිර ශ්‍රේෂණය 8 උත්තරය දෙක
ඔව් දෙක. ඒක අපි අර ප්‍රශ්නෙත් තිබුණා මේ ඔන්ලයින් පේපර් එකෙත් තිබුණා. ඊට පස්සේ 9 බලන්න රුධිර පට්ටිකා A රුධිර පට්ටිකා ලෙස හැඳින්වෙන්නේ රුධිර සෛල කැබලි ඉන්න. ඊට පස්සේ B තුවාලයක් සිදු වූ විට රුධිරයේ කැටි ගැසීමෙන් රුධිර වහනය වැළැක්වීම රුධිර පට්ටිකා දායක වේ. B කියන උත්තරේ හරි. C හිමොග්ලොබින් නම් සොසර වර්ණකයේ අඩංගු වන්නේ පට්ටිකා තුලය. නැහැ. එහෙනම් B ඕකේ හරියන්නේ D විතරයි හරියන්නේ. 9ට 2. 9ට 2. 10 වෙනි එකට යමු. වැරදි වගන්තිය තෝරන්න. වැරදි එක අහන්නේ. රුධිර ප්ලාස්මේ ප්‍රධාන කෘත්‍ය පරිවහනයයි. ඊළඟට සමහර වෛරස් ආසාදනවලදී පට්ටිකා සංඛ්‍යා ශීඝ්‍රයෙන් පහළ බැසීමක් සිදු වේ. හරි. මොකද මම කිව්වේ මේ වුණ හරි ඩෙන්ගු. ඩෙන්ගු වලින් මොකදනේ පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පල්ලෙහාට වෙනවා. ඒ කියන්නේ දෙවෙනි වගන්තිය හරි. ව්‍යාජනකයන් විනාශ කිරීමෙන් හා ප්‍රතිදේහ නිපදීම මගින් සිරුරට ආරක්ෂාව සපයන්නේ සුදුරු දිනාණු මගින්. වාක්‍ය හරි. අධික පීඩනයේ අවරුද්ධ වීම සඳහා ශිරා බිත්ති ඝනකම පිහිටා ඇති අතර ප්‍රස්ථාස්මයෙන් යුක්තය. චුට්ටක් කියන්න මම ඔයාලට ඉගැන්වුවේ වැඩිපුරම ඝනකම් වෙලා තියෙන්නේ ධමනි වල බිත්ති කියලා. ඒ අධික පීඩනයක් ඇත්තේ ශරීරය පුරාම ගමන් කරවිය යුතු නිසා. ඒ නිසා පට්ටිකා මේ ධමනි වල බිත්ති ඝනකමින් වැඩි ශිරා වල බිත්ති ඝනකමින් අඩුයි. ඊට පස්සේ බලන්න පළවෙනි එක රුධිර ප්ලාස්මේ ප්‍රධාන කෘත්‍ය පරිවහනය. හරි. එහෙනම් 10ට 1 2 3ත් හරි. වැරදි වාක්‍ය 4. වැරදි වාක්‍ය 4. වැරදි වාක්‍ය 4. දැන් පිටුව ඒ පිටුවේ තියෙන 14ම අපි අවසන් කරා. පෙරලන්න එහා පිටුව. අපි 23 ඉඳන් කරලා 14 වෙනි ප්‍රශ්නේ කරේ නැහැ. 14 කරේ නැද්ද? හරි. කර්ණිකා සහ පෝෂිකා අතර කපාඩ ගන්න. කීයද කපාඩ කීයද? 2යි. හරි. 14ට හරි. ගන්න 23 වෙනි ප්‍රශ්නය පිටුවන් කාට? 23 වෙනි ප්‍රශ්නය. විසිතුන්වැනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්නෙට කරන්න දුන්න. හරි බලන්න 23 වෙනි ප්‍රශ්නය. රුධිර කතාවක් අන්වීක්ෂ නිරීක්ෂණය කළ විට හඳුනාගත හැකි දේහාණු වර්ග පිළිබඳ සටහනක් පහක් දැක්කේ. ඉන් නිවැරදි පිළිතුර තෝරන්න. හරි එක අහන්නේ. රුධිර කතාවක් අන්වීක්ෂ නිරීක්ෂණය කළ විට හඳුනාගත හැකි දේහාණු වර්ග පිළිබඳ සටහනක් පහක් දැක්කේ. ඉන් නිවැරදි පිළිතුර අහන්නේ. බලන්න මේකේ අහලා තියෙනවා රතු රුධිරේ හෙවත් රක්තාණු. ඔව් මොකද වෙන්නේ මේක රතු පාට නිසා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ සුදු රුධිරාණු වත් ශ්වේතාණු. ඒක හරියටම හඳුනා ගන්න බෑ. රුධිර ප්ලාස්මය පුළුවන්. කහ පාට දියත් නිසා ඒක බලා ගන්න පුළුවන්. එකත් හරි. ඊට පස්සේ පොඩක් ඉන්න රුධිර අන්වීක්ෂණ පොඩක් ඉන්න හරි. අන්වීක්ෂණ නම් මොකද වෙන්නේ? රතු රුධිරාණු රක්තාණු බලා ගන්න පුළුවන් සුදු රුධිරාණු පට්ටිකා හරි. එහෙනම් උත්තරේ ගන්න 23ට මේකට 1 2 3 කියන උත්තර හරි. පට්ටිකා හරියටම හඳුනා ගන්න බෑ. ඒ නිසා 23ට උත්තරේ 2. 23ට 2. අන්වීක්ෂණ නිසා මොකද වෙන්නේ? ශ්වේතාණු පේනවා. ඊට පස්සේ හිමොග්ලොබින් වර්ණකය අඩංගු වනුයේ රතු රුධිරාණු සෛලවල 24ට 3. 24ට 3. සර් 23ට කීයද සර්? 2. හරි. ඊට පස්සේ 25. රුධිරයට ඇතුළු වන ව්‍යාජනකින් විනාශ කිරීම සහ ප්‍රතිදේහ නිපදීම මගින් සිරුර ආරක්ෂා කිරීම. 25ට උත්තරේ 2. සර් 24ට මොකක්ද කියද? 24ට උත්තරය 3. හරි සර්. 25ට උත්තරය 2 සුදු රුධිරාණු. සර් 26ට කීයද? තව කිව්වේ නැහැ. 25ට 2. ඊට පස්සේ අහලා තිනවා සර්ව දායකයා සහ සර්ව
සර්ව ප්‍රතිග්‍රාහකයා සහ සර්ව දායකයා. සර්ව ප්‍රතිග්‍රාහකයන් හැමෝගෙම ගන්න පුළුවන් එක්කෙනා AB. අනිත් එක නෝ දායකයා කවුද? ඕ උත්තරේ ගත්තේ 26ට 3. මාරු කරලා ගහන්න එපා 26ට 3. AB සහ O මේ උත්තර වැටෙනවා ගන්න. ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නය රුධිර පාරවීණය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයේ දේහ තුළදී කැටි බවට පත්වීම හඳුන්වන්නේ උත්තරේ ගන්න පුළුවන් රුධිර ශ්‍රේෂණය 27ට 2 උත්තර වැටෙනවා සමහර ළමයි chat එකේ දාන උත්තර හොඳයි යාන් ඒ වගේ වැඩ කරනවා කියන ළමයි හොඳයි හොඳ වැඩ කරනවා ළමයි ටික ඒක ඊට පස්සේ 28 වෙනි එක තුවාලයක් රුධිර වහනයේ සිදුවීමෙන් රුධිරයේ කැටි ගැසීමට දායක වන දේහාණු වර්ගය කුමක්ද? දේහාණු වර්ගය තමයි රුධිර පට්ටිකා. හොඳයි උත්තර වැටුණා. ඊට පස්සේ 29 වෙනි එක රුධිර පාරවිනේදී වැදගත් වන සත්‍ය කරුණ වන්නේ රුධිර ඝන පවණක් ගැලීම සුසුය ඉන්න පොඩ්ඩක් රුධිර ඝන සහ රීස සාදය ගැලපිය යුතුයි. 29 ට උත්තරය 2. 29ට 2. හරි. 30 වෙනි එක චුට්ටක් ඕක ලියන්න MBI යනුවෙන් අඳුනන මොකක්ද කියලා තියෙන්නේ උසර සරලන බර. හරිද? උත්තරේ ඔකට 30ට ගැවුවා නම් 30ට 3 තමයි ඉන්නේ. හරිද? හරි. ඊට පස්සේ හරි වැරදි දාන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. කරලත් දන්නේ තියෙන්නේ කියන කරලත් දන්නේ තියෙන්නේ හරි ඉන්න අපි එකින් එක කරගෙන යමු. දැන් අර කෙටි ප්‍රශ්න වලින් කරපු නිසා රචනා ප්‍රශ්න වගේක් අපි සාකච්ඡා කරමු. 9 වෙනි පිටුව පොඩ්ඩක් කොහොම කියන්න. රචනා පිටුවේ රචනා ප්‍රශ්න ගොඩක් හෝම්වර්ක් තුනනේ අපි. ඒ ටික අපි කරලා යමු. පිටුව අංක 10 11ම තියන්න. පෙරලන්න 12 වෙනි පිටුවේ 13 වෙනි ප්‍රශ්නය. 12 වෙනි පිටුව 13 වෙනි ප්‍රශ්නය. ටක්කාර ගන්න 12 වෙනි පිටුව 13 වෙනි ප්‍රශ්නය. හරි ඒකේ ගන්න ටක් ගාලා 13 වෙනි ප්‍රශ්නේ ඊළඟ මේක හරි ගස්ස ගන්න ගා ඒකේ අහලා තියෙනවා බලන්න එකේ කොටස් ටික රුධිර ප්ලාස්මය කියලා කියන්නේ මොකද්ද 13 වෙනි ප්‍රශ්නය පළවෙනි එක ඒකේ බලන්න රුධිර ප්ලාස්මය ඒකේ රුධිර ප්ලාස්මය කියලා කියන්නේ රුධිරයේ ද්‍රව කොටසයි ඉස්සරහින් ලියන්න පුළුවන් නම් හරි රුධිරයේ පවතින ද්‍රව කොටසයි රුධිරයේ පවතින ද්‍රව කොටසයි. මේ රුධිරයෙන් 55ක් වේ. රුධිරයේ පවතින ද්‍රව කොටසයි මේ රුධිරයෙන් 55ක් වේ. හරි මේ සිග්නල් පොඩි බැරි එකක් ආව මම හිතන්නේ ඉතින් මේ කෝල් එකක් ආව ඒකම සිග්නල් ටික ඕල් ගියා මෙතන. හරි යම් සර් කීවෙනි පිටුවද කියන්න සර්? පිටුව අංක 12 ප්‍රශ්නාංක 13. පිටුව අංක 12 ප්‍රශ්නාංක 13. ඒකේ රුධිරේ අහලා තියෙනවට දේහාණු කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඒක රුධිරේ ගන්න පුළුවන්. රුධිරේ පවතින රුධිරේ පවතින සර් රුධිර දේහාණුවකටද කියන්නේ? රුධිරේ පවතින ඝන කොටසයි.
සර් දෙවෙනි එකට උත්තරේ මොකද්ද? ඝන කොටසයි රුධිරයේ පවතින ඝන කොටසයි. සර් පළවෙනි එකට මොකද්ද සර්? ඊට පස්සේ බලන්න මේකේ රුධිර පාර විලීන එකේ තුන්වෙනි එක. ලියන්න එක් පුද්ගලයෙකුගේ රුධිරය එක් පුද්ගලයෙකුගේ රුධිරය එක් පුද්ගලයෙකුගේ රුධිරය රීසස් සාධකය එක් පුද්ගලයෙකුගේ රුධිරය රීසස් සාධකය රීසස් සාධකය රුධිර ඝන ගැළපීම මගින් ගැළපීම මගින් තවත් කෙනෙකුට ලබා දීම හරි සර්. ඊට පස්සේ බලන්න හතරවෙනි එක රීසස් සාධකය කියන එක. රීසස් ධන කියනකොට මම ඔයාලට chart එකේ පෙන්නුවා. මෙන්න බලන්න මම ස්ක්‍රීන් ෂෙයාර් එක දෙන්නම්. චුට්ටක් බලා ගන්න මෙන්න මේක. මෙන්න මේකේ බලන්න රීසස් සාධකය ගැලපෙන විදිය. ආයෙ ටියුට් එක පෙරලා නැන්න බෑ. මේක මයික් එක දිහා බලා ගත්තා නම් හරි. බලන්න රීසස් ධන තියෙන කෙනෙකුට ධන කෙනෙකුට විතරයි දෙන්න පුළුවන්. රීසස් ධන තියෙන කෙනෙකුට ඍණ තියෙන කෙනෙකුට දෙන්න බෑ. හැබැයි රීසස් ඍණ තියෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ධනට දෙන්නත් පුළුවන්, ඍණට දෙන්නත් පුළුවන්. ලියමු එහෙනම් RH සාධකය RH සාධකයේ පවතින ගැළපීමයි. පවතින ගැළපීමයි. RH සාධකයේ පවතින ගැළපීමයි. RH සාධකයේ තියෙන RH සාධකයේ තියෙන ගැළපීමයි. මෙහිදී ඒකට මැද සර් RH ධන මෙහිදී RH ධන කමාවක් මෙහිදී RH ධන R capital බෝඩි ලියවා RH ධන කමාවක් RH ධනට ගැලපෙන අතර RH ධන කමාවක් RH ධනට ගැලපෙන අතර RH ධනට ගැලපෙන අතර RH ඍණට නොගැලපේ. RH ඍණට නොගැලපේ. දැන් රුධිර ශ්ලේෂණය කියනකොට මොකද්ද? ඊපස්සේ නොගැලපේ. ඒකටමයි නමුත් RH ඍණ ඔයාගේ මේ ෂෙයාර් එකේ තියෙන ස්ක්‍රීන් ෂෙයාර් එකේ තියෙනවා RH ඍණ කමාවක් RH ධන සහ RH ඍණට ගැලපේ. RH ධන සහ RH ඍණට ගැලපේ. RH ධනට සහ RH ඍණට ගැලපේ.
හරි ඊට පස්සේ පස්වෙනි එක අහලා තියෙනවා ඒක අහලා දෙනවා අන්න රුධිර ශේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? රුධිර ශේෂණය කියන එක ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. ප්‍රතිග්‍රාහකයාගේ රුධිරය නොගැලපෙනා. ගැලපෙන්නේ නැත්තම් මොකදනේ? ටග්ගාලේ කැටි ගහනවා. අන්න ඒක තමයි කියන්නේ මොකක් කියලාද? රුධිර ශේෂණය කියලා කියන්නේ. ඊම එහෙනම් ප්‍රතිග්‍රාහකයේ සිරුර තුලදී ප්‍රතිග්‍රාහකයාගේ සිරුර තුලදී ප්‍රතිග්‍රාහකයාගේ සිරුර තුලදී ප්‍රතිග්‍රාහකයාගේ සිරුර තුලදී ප්‍රතිග්‍රාහකයාගේ සිරුර තුලදී රුධිරයේ කැටි ගැසීම ලක්වීම රුධිරය කැටි ගැසීම ලක්වීම රුධිරයේ කැටි ගැසීම ලක්වීම හරි මට ටස් ගාලා කියන්න 9 10 11 12 ප්‍රශ්න අපි කරලා තියෙන්නේ පිටු අංක 12 නෑ සර්. යම් ඉන්නේ අපි 9 ඉඳන් පටන් ගන්න යම් half sheet එකක් හරි full step එකක් හරි අතර ගන්න මොකද ඔය අස්සෙම ලියන්න ගියොත් එහෙම ඉඩ ඇහිදෙනවා ඒ නිසා අවසානයේ ටියුට් එකට ස්ටෙප් එකක් ගහගන්න තියෙන්නේ ටක් ගාලා ගන්න 9 10 11 12 හරිද 9 වෙනි එකට ටක් ගාලා මේ පුරවන්න පුළුවන් මෙන්න මේ මම ස්ක්‍රීන් ෂෙයාර් එක දෙන්නම් chart එක තියෙනවා මේ විදිහට ටක් ගාලා මේ ටියුට් එකෙන් පුරවන්න මේක කරපු ළමයි ඇති අනික කට්ටිය තියන්න ඕන සර් නවවේ අවුත් මොකද්ද සර් නවවෙනි පිටුවේ සර් මොකද්ද සර් නවවෙනි පිටුවේ සර් කරන්න ඕනේ කොයි ලෝකේ ඉඳන් අහනවද මන්ද හලෝ 12 වෙනි පිටුවේ ප්‍රශ්න අංක 9 හැමදාම පන්ති මොකක් හරි බාල්දියක් එන්න 12 වෙනි පිටුවේ ප්‍රශ්න අංක 9 එවන් හරිද දැන් සම්පූර්ණද හරි ඊට පස්සේ බලන්න ඒක අහලා තිනවා එතන උත්තර දාන්න පුළුවන් ඉන්නේ කියනවා වගුවේ අණුව සාර්ව ප්‍රතිග්‍රාහකයා ලෙස හැඳින්වෙන්නේ කුමන රුධිර ගණය සහිත අයක්ද මේ කියන්නේ හැමෝගෙන්ම ගන්න පුළුවන් කියන කවුද AB ඊට පස්සේ අනිත් එකට ගත්ත හැකි සර්ව දායකයා ලෙස ලැබෙන්නේ කවුද අන්න සර්ව දායකයා කියලා ගන්න හරි හරි ඔන්න ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ මේකට උත්තර ලියන්න ඊට මදි පොලයක් හොයලා ගන්න half sheet එකක් හරි ස්ටෙප් එකක් හරි රුධිර දායකයෙකු වීමට අවශ්‍ය සුසුකම් ඉදිරිපත් කරන්න හැමෝටම ලේ දෙන්නත් බෑ දෙන්න පුළුවන් එක්කෙනාගේ තිබිය යුතු සුසුකම් මොනවද කියලා මේකේ අහලා තියෙන්නේ ගන්න පුළුවන් එකක් ඒ කියන්නේ දාන්න පොලේ ප්‍රශ්න අංක 10 හැබැයි
මේ ඔන්ලයින් ක්ලාස් වල ටියුට් එකට ඔය ලියපු පොළ ඔක්කොම ඉස්තේම කරගන්නත් ඕනේ. සර්ව දායක වීමට අවශ්‍ය උසුකම් ලයිස්තුවක් ඉදිරිපත් කරන්න. එකක් ලියන්න පුළුවන්. වයස අවුරුදු 18ක් 60ක් අතර 55 කියන උත්තරේ අවුලකුත් නැහැ. වයස අවුරුදු 18ක් 60ක් අතර. කවුද තර්ක කරයි? සර් 55 නේ දෙලා. දැන් කමක් නැහැ 60 වෙනකම්ම ගන්නවා දැන් වර්තමානයේ. 55 කියන්නේ හරිම උත්තරේ. මාත් අහලා බලලා තමයි උත්තරේ කිව්වේ. වයස අවුරුදු 18ක් 60ක් අතර. තව කරුණක් බර කිලෝ 50ට වඩා වැඩි වීම. බර කිලෝ 50ට වඩා වැඩි වීම. සර් සිග්නල් නැතුව ගියා සර් කොතනද යන්නේ පිටු අංක 12 ප්‍රශ්න අංක 10. පිටු අංක 12 ප්‍රශ්න අංක 10. සර් තව මොනවද? ඉන්න එක තමයි රුධිරය පෙර ලබා දුන් අවස්ථාවේ සිට රුධිරය ලබා දුන් පෙර අවස්ථාවේ සිට මාස 4ක්වත් තිබීම. රුධිරය ලබා දුන් අවස්ථාවේ සිට මාස 4ක්වත් තිබීම. රුධිරය ලබා දුන් අවස්ථාවේ සිට මාස 4ක්වත් තිබීම. රුධිරය ලබා දුන් අවස්ථාවේ සිට මාස 4ක්වත් තිබීම. මාස 4ක්වත් තිබීම. හරි සර්. ඊට පස්සේ තව ගන්න පුළුවන් ගර්භණීභාවයේ හෝ ගර්භණීභාවයේ හෝ ගර්භණීභාවයේ හෝ රෝග වලින් තොරවීම. රෝග වලින් තොරවීම. රෝග වලින් තොරවීම. තව එකක් මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබීම. මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබීම. මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබීම. ඊට පස්සේ හරි ඔය ටික හරි. ඊට පස්සේ බලන්න 11 වෙනි ප්‍රශ්නේ බලන්න යන්න. 11 වෙනි එක. රුධිරයේ කැටි ගැසීම ආරක්ෂක ක්‍රියාවලිය ලෙස හැඳින්වෙන්නේ මන්දේ පැහැදිලි කර ලියන්න. හරිද? රුධිරයේ කැටි ගැසීම පුතේ ආරක්ෂාකාරී ක්‍රියාවලියක්. හරිද? මොකද දන්නවද? මේකෙන් හම්බෙන්නේ ලොකු වාසියක්. හරිද? දැන් ඉඳලා බලන්න කකුල කැපුණා ඉඳනෝ බෝතල් කට්ටකට මැහුමක් දාන්න පුළුවන් තරම් කැපුණා. හරිද? හැබැයි බැලලා අපිට උතන යම් ප්‍රමාණයක් මැහුම් දාන්නත් හොඳ අපිට පැයක් එකමාරක් යනවා කියමුකෝ. දැන් ස්පිතාලයක් හරි මැහුම් දාන කෙනෙක්ට වාගෙන යන්න එපේ. අන්න ඒ තැනකට යනකම් මොකද ලේ එන එක යම් තාක් දුරට කන්ට්‍රෝල් වෙන්න ඕනේ.
අන්නේ කන්ට්‍රෝල් කරගන්න තමයි මොකද වෙන්නේ? රුධිර කැටි ගැසීමක් උදන වෙන්නේ. හරිද? මේ කැටි ගැසීම සිදුවෙන ලොකු වාසියක්. ලොකු වාසියක් වෙන්නේ. ඒ නිසා රුධිරයේ බැලලක්වත් ඔය කැපිටි දැන් මම හිතාන කිව්වේ ඔපරේෂන් එකක් කරන්න ගන්නකොට ඉස්සල්ලාම රුධිර සාම්පලය චෙක් කරලා බලනවා. රුධිර සාම්පලය කියන්නේ අදහස් කරන්නේ පට්ටිකා ප්‍රමාණය චෙක් කරලා බලනවා. හරිද? මේ පට්ටිකා ප්‍රමාණය ඇඟේ තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු මට්ටමක තිබ්බොත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මොකද වෙන්නේ? පට්ටිකා ප්‍රමාණය වැඩි කර ගැනීමක් සමාන දොස්තර මාතෘ කරනවා. හරිද? ඒ කරන්නේ ඔය ඔපරේෂන් එක අනුව තමයි. නිකන් ආවට ගියාට ගහන්න යන්නේ නැහැ ඒක. ගහලා ඊට පස්සේ ඔපරේෂන් එක කරලා වෙලා අර කැටි ගැනීමට අවශ්‍ය කරන සාධක ටික ලැබෙන සලස්සන්නේ. එතකොට බැරිලාවක් හරි කැටි ගැහුනේ නැත්නම් මේ පුද්ගලයා මැරෙන්නේ මොකක් වෙලාද? ලේ ගිහිල්ලා මැරෙනවා. ඔය සමහරකට අහලා තියෙන නේද? වබෙක් හම්බෙන්නේ කියන පස්සේ මරණයටපත් උනායි කියලා. ඒ මරණයටපත් වෙන ප්‍රධානම හේතුව තමයි මොකද වෙන්නේ? ලේ ගිහිල්ලා තමයි යම මරණයටපත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා ඒ ලේ අනේක වළක්වන දොස්තර මහතුරු සෑහෙන්න උත්සාහයක් ගන්නවා. ඔය ඒ නෝමල් බබා හම්බෙන එක ඊළඟ ඔය 10 11 වසරේ තියෙන ඔය කොටස් එක පැහැදිලි කරන 10 වසරේ තියෙන්නේ. අන්න ඒකෙදි ඔය තියෙනවා ප්‍රජනන පද්ධති ආශ්‍රිතව තමයි දරුව නිර්මාණය කොටස් වලදී ඔක පැහැදිලි කරනවා. ඒකෙදි ඔය පට්ටිකා ප්‍රමාණය තාම වැදගත් වෙනවා. හරිද? ගොඩක් කලකට බබා හම්බෙන්න කියලා නම මැරෙන්න හේතුව අධික රුධිර වහනය. හරිද? හරි. ඒ නිසා ගන්න පුළුවන් මේකට එන රුධිර කැටි ගැසීම ආරක්ෂක ක්‍රියාව නිසා හැදෙන්නේ වෙන්නේ මන්ද. කියන්නේ තුවාලයක් සිදු වූ විට දිගින් දිගටම රුධිර වහනයක් සිදු වුවහොත් රුධිර කැටි ගැසීම සිදු නොවීම නිසා තුවාලකරු මරණයට පත්විය හැකිය. තුවාලකරු මරණයට පත්විය හැකිය. හරි එන්න මෙහාට දෙවෙනි එක නෑ 11 වෙනි ප්‍රශ්න දෙක. රුධිර කැටි ගැසීම සඳහා දායක වන දේහාණු වර්ගයක් නම් කරන්න. හරිද? මේක ඇත්තට දේහාණු කියවට ඔය රුධිර සෛලෙන් කැටලා යන කොටසක් ගන්න පුළුවන් පට්ටිකා. දේහාණු කියන වචනේ උදේට සුසු වෙන්නේ නැහැ පට්ටිකා වලට. තුන්වෙනි එක රුධිර ප්ලාස්මා මගින් පරිවහනය කරන ද්‍රව්‍ය අටක්. රුධිර ප්ලාස්මාව කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. මම ඔයාලට එදා ඔන්ලයින් එකේ ඇඳලා මෙන්නුවා මේ වගේ පරීක්ෂා නලයකට ලේ ටිකක් අරගෙන මිනිත්තු කිහිපයක් නිශ්චලව තියන්න කිව්වා. ඊට පස්සේ පල්ලෙහාම දකින්න හම් වෙන රතු පාටට මේ රතු පැහැට හම් වෙනවා මොනවද? දේහාණු. ඊට පස්සේ මේක මත තියෙනවා කහ පැහැති. මේ කහ පැහැයෙන් යුක්ත හොඳ අහන්න කතාව. මේ කහ පැහැයෙන් තියෙන රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය තමයි මේ කහ පැහැය. හරිද? රතු පැහැයට තියෙන මොකක්ද එහෙනම්? දේහාණු තියෙනවා. එතකොට එහෙනම් මේ අපෙන් අහන්නේ මෙයා ගැන නෙමෙයි අහන්නේ. මෙයා ගැන මේ අපෙන් අහන්නේ. ඊට පස්සේ මේක අහලා තියෙන ප්ලාස්මාගේ පරිවහනය කරන ද්‍රව්‍ය 8ක් ලියන්න. හරිද? මොකද්ද? අහන්න පුතේ. යශෝද අහන්න. හරි. යම් එකක් ගන්න පුළුවන්.
ආහාර ජීර්ණයේ අන්තඵල. ආහාර ජීර්ණයේ අන්තඵල. සර් තුනට උත්තරේ මොකක්ද මේ සිග්නල් අවුලක් ගියා. පට්ටිකා. තුනට පට්ටිකා. සර් දෙකට පට්ටිකා ඔව් දෙකට පට්ටිකා. තුන්වෙනි එකට තමයි මම කියන්න කියා ගියේ. ආහාර ජීර්ණයේ ඵල. තුන්වෙනි ප්‍රශ්න උත්තර ආහාර ජීර්ණයේ ඵල. වරහන් විතර ලියන්න. ඔයාලා උත්තර ලියලත් ඇති. නැත්නම් මේව ලියා ගන්න. එකක් ගන්න පුළුවන්. ග්ලූකෝස් අන්ත බලට පස්සේ මොකද්ද කිව්වේ? ආහාර ජීර්ණයේ ඵල කියලා ලියලා වරහන් විතර ලියා ගන්න කිව්වා. ග්ලූකෝස් ඇමයිනෝ අම්ල මොකක්ද ग्लूकोज एमाइनो अम्ल ग्लिसरॉल एक ग्लूकोज तव एक एमाइनो कोई माइक ऑफ कर गंड आरसी अदलिस माइक ऑफ कर गंड एमाइनो अम्ल तव एक करते हैं कि ग्लिसरॉल कोई वाम किवे මේ වරහන් දෙක දාගන්න ඕන ටික ආහාර ජීර්ණයේ ඵල තව ගන්න පුළුවන් එකක් ඛනිජ ලවණ विटामिन खनिज लवण विटामिन hormone कमल दाली अंडर खनिज लवण विटामिन hormone සර් පල්ලෙහාට ලිව්වත් කමන්නේ නැද්ද? කමන්නේ ඔයාලා ගාව පොළ තියෙනවා නම් ලිව්වට කමන්නේ hormone enzyme හරි සර් හෝමෝන ඊට පස්සේ මොකක්ද enzyme තව එකක් ගත්ත හැකි වායු වර්ග හරි සර්. තව ගත්ත හැකි ප්‍රෝටීන හරි සර් හරි ඉන්න ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ප්‍රශ්න අංක 12 වෙනි එක රුධිර පාර විදින කුමක්ද අපි දන්නවා ටක් ගාලා අපි ඒක ප්‍රශ්න ඉවර කරන යා. ඒතර මේ පිටු ඉවරනේ එතකොට රුධිර පාර විදින කුමක්ද ගන්න පුළුවන් එක් පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ එක් පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම හරි සර් වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම ඊට පස්සේ
අහලා තියෙනවා රුධිර පාරවේණයේ සිදු කළ යුතු අවස්ථා හතරක්. ඒ කියන්නේ එක්කෙනෙකුගේ ලේටයක් අරගෙන තව කෙනෙකුට දෙන්න සිදු වෙන අවස්ථා. එක්කෙනෙකුගේ ලේටයක් අරන් තවත් කෙනෙකුට දෙන්න වෙන අවස්ථා. ලියන්න පුළුවන් එක හදිසි අනතුරකදී අධික රුධිර වහනය හේතු වේ. සර් ඒකට මම ඔව් ඔව්. ඒ කියන්නේ 12 වෙනි ප්‍රශ්න දෙක. හදිසි අනතුරකදී රුධිර වහනයේදී හරි සර්. තව ගන්න පුළුවන් දරු ප්‍රසූතියකදී දරු ප්‍රසූත බෝඩ් එකේ හරියට බලන්න කියන වචනේ දරු ප්‍රසූතියේදී තව එකක් ශල්‍ය කර්මවලදී ඔපරේෂන් තියෙන්නේ බෝඩ් එකේ ලියව හරියට අපු ලියන්න ශල්‍ය කර්මවලදී ඔපරේෂන් එක හරි ඉන්න තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා රුධිර පාරවේණයේදී සර්ව ප්‍රතිග්‍රාහක ලෙස සැලකෙන්නේ කවුරුදැයි සඳහන් කරලා ලියන්න. සර්ව ප්‍රතිග්‍රාහකය කියන සර් ඒකට තව එකක් ඕනේ සර්. පොඩ්ඩක් ඉන්න. අවස්ථා හතරක් තව ලියන්න පුළුවන්. පිළිකාවේ රෝග තත්ත්වවලදී සුදු ද්‍රාවණයම ඕන සෑහෙන ප්‍රමාණයක් දෙන්න සිදු වෙන අවස්ථා. පිළිකාවෙන් රෝග තත්ත්වවලදී ඊට පස්සේ හතරවෙනි එක සර්ව දායකයා ලෙස ඉන්නේ කවුද? තුන්වෙනි එක සර්ව ප්‍රතිග්‍රාහකයා ලෙස කෙලි මුද්‍රය ගත්ත හැකි AB. හතරවෙනි එකට O. සර් සර්ව දායකයා ලෙස පොඩ්ඩක් සර්ව දායකයා O හතරට O තුනට AB හතරට O. හරි සර්. පහට මොකද්ද? ඊට පස්සේ අහලා තියෙනවා පස්වෙනි එක රුධිර ශ්‍රේෂණ යනුවෙන් කුමක් අදහසේද කෙටියෙන් ලියන්න කියලා කියනවා. ඒකෙදි කියන්නේ දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන නොගැලපීම හේතුවෙන් ආයතනයේ සහ ප්‍රතිග්‍රාහකයේ රුධිර ඝන නොගැලපීම හේතුවෙන් රුධිරයේ කැටි ගැසීමයි. හරි
පොඩි ප්‍රශ්නයක් කරමු. දැන් පෙරලන්න එහා පිටුව පොඩි අවුලක් තියෙනවා. 12 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නයේ හෘදය වස්තුවේ රූපය උතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ නිසා 14 වෙනි ප්‍රශ්නේ කරන්න බෑ. ඔහොම තියන්න. හරිද? මම 15 16 17 තුනම හෝම්වර්ක් දීලා තියෙන්නේ. ඒ ටික සාකච්ඡා කරන්න එනකම් 18 වෙනි ප්‍රශ්නේ කරන්න. පිටු අංක 13 18 පටන් ගන්න දැන් ටක් ගාලා. විනාඩියක් හැමෝටම. සර් 18 කළා. ඉන්න ඉන්න. ගිය සතියේ. මම උත්තර දුන්නාද මගේ ලකුණු ගන්න බැරි. රයිට් කරලා දෙන්න. ඔව් ඉන්න. මම මේක ටික් එක දාගෙන නෑ මගේ වැරද්දක් කොහොමින්ද? අයි 9 වෙනි පිටුව හරි ඉන්න. පෙරලන පිටුව අංක 11. හරිද? ඒකේ 8 වෙනි ප්‍රශ්නේ කරලාද බලන්න මට කියන්න. නැහැ සර්. නෑ සර් හරි. විනාඩියක් හැමෝටම දෙනවා. විනාඩි 5ක් දෙන්න. කවුරුත් ලොග් ඔෆ් වෙන්න බෑ. අයින් වෙන්න බෑ. ටංකල පටන් ගන්න 8. දැන් පැන්සලෙන් කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. කරපු කට්ටිය නිශ්ශබ්දව ඉන්න. කරපු කට්ටිය කෑ ගහන්න එපා. විනාඩි 5ක් දෙමු කරන කට්ටිය. හොඳට කියවලා ගන්න වර්ධින්න පුළුවන්. පැන්සලෙන් කරන්න කිව්වේ ඒකයි. එක වගේ උත්තර එන්න පුළුවන්. ඉවර නම් පොඩ්ඩක් ඉන්න. හරි සර් මම කියන්නේ ඉන්නේ පොඩ්ඩක් ඉන්න ඔමි.
හරි කාලය ඇති කියලා හිතනවා හැමෝටම. හරිට නේද? හරි finish third. හරි. ඉවරද නේ? යොහන් හරිද? හරි සර්. හරි. රශ්මි ඉවරද නේද? ඔව් සර්. එන්න හරි එන්න මෙහාට බලන්න හරි සර් ඔක්කොම හරි එන්න බලන්න සාකච්ඡා කරන්න යම් ප්‍රධාන කෘත්‍ය ද්‍රව්‍ය පරිවහනය කවුද එහෙනම් රුධිර ප්ලාස්මය තියෙනවා හරි දාගන්න එකට උත්තරේ රුධිර ප්ලාස්මය කියලා එන්න ඕනේ රුධිර ප්ලාස්මය ඊට පස්සේ මිනිස් හෘදයේ වම් කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර ස්තන කපාටයේ පිහිටා ඇත. ඕකේ බලන්න වම් කියන්නේ අකුරු දෙකක් තියෙනවා. දීතුණ්ඩ. උත්තරේ දීතුණ්ඩ. ඊට පස්සේ සංස්ථානික මහා ධමනිය ආරම්භ වන්නේ වම් කෝෂිකාව. උත්තර වැටුණා තීරේ හොඳයි. ඊට පස්සේ හතරවෙනි එක උත්තර මහා ශිරාවත් අග්‍ර මහා ශිරාවත් දකුණු කර්ණිකාව. උත්තර වැටුණා හොඳයි ගෲප් එකේ. එක්කෙනා තමයි දාන්නේ උත්තර. දකුණු කර්ණිකාව. පස්වෙනි එක සමහර වෛරස් ආසාදනවලදී රුධිර පට්ටිකා හරි ඊට පස්සේ හයවෙනි එක හෘදයේ දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ හරි ත්‍රිතුණ්ඩ හත්වෙනි එක එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම රුධිර පාර විලයනය රුධිර පාර විලයන රුධිර පාර විලයනය රුධිර පාර විලයනය අටවෙනි එක මහා ධමනිය ආරම්භ වන ස්ථානවල අඩසඳ කපාට ගොඩ කට්ටියට පාරම තේරලා වගේ මට පේන්නේ හොඳ උත්තර හම්බ වෙනවා හරි 8 තියෙන්නේ ඔව් හරි ඊට පස්සේ එහා පිටුව අපි ඉවර කරා යම් ප්‍රශ්න අංක 4 පිටුව අංක 11න් 4 පිටුව අංක 11න් 4 කළා පස්වෙනි ප්‍රශ්න කරාද නෑ සර් හරි එහෙනම් හතරෙන් විතරයි කරේ. හරි ඉන්න එතකොට 5 6 7 කරේ නෑ නේද 5 6 7 කරේ නෑ නෑ සර්. හරි එන්න හරි යන්න අංකා ඔය මේ chart එක වගුවෙන් මේ ඔය පේපර් එකෙන් පුරවන්න පුළුවන් මම මෙහෙ පුරවන්න ඔයා බලන්න හරි ගස්ස ගන්න රුධිරය කොටස් දෙකයි එකක් ගත්තයි ප්ලාස්මය බලලා හරි ගස්ස ගන්න මේ පැත්ත දේහම මම නිල් පාට පෑන් කියන පේනවද දන්නේ නැහැ නේද තේනවා සර්. හරි මොකද ලයිට් සමාන ෆ්ලෑෂ් වල එළියට දැන් ෆ්ලෑෂ් ලයිට් සෙට් එක සම්පූර්ණ වෙනස් කරලා ඒවට වෙනද වෙනද වගේ නේ අලුත් එකක අපි පන්ති කරන්නේ සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ ඒ නිසා මේ එදා පෞගේ දවස්වල මේ පාට පෑන් වලින් පෙවුන්නේ මේ පැත්ත ගත්ත හැකි රතු රුධිරාණු මේ පැත්ත සුදු රුධිරාණු මේ පැත්ත පට්ටිකා රුධිර ප්ලාස්මයේ කොටස් තුනයි ජලයේ
ද්‍රාව්‍ය දැන් අනිත් පැත්තේ ජලයේ අද්‍රාව්‍ය දැන් ඊට පස්සේ සුදුළු දිනාම කැලි 5යි නියුට්‍රොෆීල සර් ඔව් ආන්න ඉයනොසිෆීල බේසෝෆීල වසාසෛල මොනොසයිට හරියට අකුරු බලලා ලියන්න වසාසෛල ඊළඟට මොකක්ද සර් තියෙන්නේ මොකද්ද නියුට්‍රොෆිල් ළඟට මොකක්ද තියෙන්නේ සර් ඉයනොසිෆීල ඉයනොසිෆීල සර් ඊට එහා පැත්තේ තියෙනවා සර් බේසෝෆීල මේක මොනොසයිට මොනොසයිට ඉන්න තව ඔලියා ගන්න ළමයින් අවස්ථාව දෙන්න පොඩ්ඩක් ඉන්න විවේචක කට්ටිය ඉන්න ශබ්ද වෙන්න මෙතන පේන්නේ නැද්ද මොකද මේ ටිකක් එහාට මේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ලොකු බෝඩ් එකක් මේ තියෙන ඕන තරම් ඉඩ තියෙන මොකද අර බෝඩ් එක ඊට මදි මොකද දැන් පශ්චපත්‍රයෙන් කරනකොට 10 වසර කොටස අයියලක් කළාගේ බෝඩ් එක මදි නිසා ලොකු බෝඩ් එකක් ගත්තේ ඒලවල කරන අයියලක් කළාගේ මගේ පැත්තෙන් ගන්න පුළුවන් හරි මම කරනවා ඔයාලා මහස්තර වැටි කරගන්නයි තියෙන ඔයාලා පැත්ත අර දෙයියන් පිටේ ලොකු වැසක් ආවෙත් නේ පන්ති කරන් යන්න පුළුවන් වුණා. හයවෙනි ප්‍රශ්න උත්තරේ කිව්ව නේද අපි? ළමයි නෑ සර්. එහෙනම් ගන්න කොලයක් ගන්න ලෑස්ති කරන හයවෙනි ප්‍රශ්න උත්තර ලියන්න. 6 7 ඉවර කරනටක් දාලා. අහලා තියෙන්නේ බලන්න. ඉස්සෙල්ලා කරපු කොලේම ලියන්නද? මට ඇහුන්නේ නැහැ. ඉස්සෙල්ලා ලියුව කොලේම ලියන්නද? ලියන්න මේ ප්‍රශ්නේ අංකේ දාන්න. පිටු අංකේ දාගන්න පුළුවන් හොඳ නැත්නම් ඔයාලට හොයන්න බැරුව යයි. අහලා තියෙනවා පහස්දාන් එක් විදිහේ සංඝටකයේ කාර්යයන් කෙටියෙන් ලියන්න කියලා හදන්නේ. කාර්යයෙන් කරන කාර්යයන් ටික. හරිද? රතුරු දාන කියලා ඉස්සෙල්ලා ගන්න ගන්න. රතුරු දාන ප්‍රශ්නාංක 6 දාන්න. රතුරු දාන කියලා ඉස්සෙල්ලා කියලා ගන්න. දාලා ලියන්න. සොසන වර්ණක
සොසන වර්ණක අඩංගුය. සොසන වර්ණක අඩංගු වේ. මෙමගින් දේහ සෛලවල වලට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට පරිවහනය හරි ඊට පස්සේ සුදු රුධිරාණු කියලා ඉස්සෙන් කියලා ගහන්න. සුදු රුධිරාණු ඉස්සෙන් කියලා ගහලා යන්න. ව්‍යාධි ජනකයින් විනාශ කිරීම. බෝඩ් එකේ ලියන්න ව්‍යාධි ජනකයින් කියලා. හරියට අකුරු බලලා ලියන්න. වයන්න යන්සේ ව්‍යාධි ජනකයින් විනාශ කිරීම අනිත් එක ප්‍රතිදේහ නිපදවීම ව්‍යාධි ජනකයින් විනාශ කිරීම ප්‍රතිදේහ නිපදවීම සිදු කිරීම හරි සර්. ඊට පහරි එන්න ඊට පස්සේ පට්ටිකා ගැන අහලා තියෙනවා රුධිර පට්ටිකා ගැන ලියන්න එහෙනම් සිරුරේ තුවාලයක් සිදු වුවහොත් මොකද්ද සර්? සිරුරේ තුවාලයක් සිදු වුවහොත් හරි සර්. රුධිරයේ දිගටම පිටතට ගලා යාම සිදුවහොත් රුධිරය දිගටම පිටතට ගලා යාම වළක්වා පිටතට ගලා යාම වළක්වා රුධිරයේ කැටි ගැසීමට දායක වීම රුධිරයේ කැටි ගැසීමට දායක වීම හරි
හරි සර්. හරි ඊට පස්සේ ලියන්න රුධිර ප්ලාස්මා කියලා ඉස්සර කියලා ගන්න අවසාන එකේ. රුධිර ප්ලාස්මා කියලා ඉස්සර කියලා ගන්න. හරි ප්ලාස්මා කරන ප්‍රධානම කාර්යය තමයි මොකද අහගන්න කතාව. ශරීරයේ සෛර වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. ඔක්සිජන් තියෙනවා. එන්සයිම් හෝමෝන අපි ලිස්ට් එකක් ලිව්වා. ජීර්ණ ඵල ග්ලූකෝස් ඇමයිනෝ අම්ල මේ වගේ අවශ්‍ය දේවල් පරිවහනය කරන එක විතරක්ම නෙමෙයි. හොඳට අහන්න කතාව. පරිවහනය කරන විතරක්ම නෙමෙයි සෛල තුල ඇති වෙනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය. අන්නේ අපද්‍රව්‍යත් මොකද වෙන්නේ? බහැර කරන ස්ථාන කරන රැගෙන යාමේ කාර්ය කරන්නේ කවුද එන? රුධිර ප්ලාස්මය. සෛල වලට අවශ්‍ය දේවල් සපයනවා විතරක්ම නෙමෙයි සෛල තුල ඇති වෙන අපද්‍රව්‍යත් මොකද වෙන්නේ? බහැරට අරන් යන්නේ කාර්ය කරන්නේ කවුද එන? රුධිර ප්ලාස්මය. කියමු එහෙනම්. කියන්න ආහාර ජීර්ණයේ ඵල ආහාර ජීර්ණයේ ඵලයන් හෝමෝන එන්සයිම ආදිය පරිවහනය කිරීමත් සෛල තුල නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. හරි සර්. හරි මේ මෙසේජ් දාන්න කීයද ඉවර වෙන්නේ කියලා. තව වැඩි වෙලාවක් යන්නේ නැහැ. තව මිනිත්තු 15ක් 20ක් විතර වුණා ඉවර වෙනවා. හරිද? හරි ඊට පස්සේ යම් ඔන්න 7 වෙනි ප්‍රශ්නේ. උදේ මෙන්න මේක හරිය වැදගත්. මොකද හේතුව මේක මේ ගුරුවත් පොතේ තියෙනවා මේ පාසල් ළමයින්ට මේක හරියට කියන්න කියලා. උදේ ඔයාලා අපි සියලු දෙනාම මේ පුරුදු වෙලා ඉන්නවා නරක පුරුද්දකට. හරිද? නරක පුරුද්ද කියලා කියන්නේ චූම්පාන්. මේ දවස්වල ප්‍රධානම කෑම මොනවද? අම්මගේ රුපියල් 20ක් හරි 10ක් 50ක් විතර හොයා ගන්නවා. වනස් කිරියක් කනවා. හරි කතාව. ඒ වගේ මියනවා. ඔය කෙටි ආහාර වලට අපි පුරුදු වෙලා ඉන්නවා. හරිද? ඒ වගේම පුරුදු වෙලා තියෙනවා මහා පරිමාණය ඔයා විතරනේ මමත් එහෙමයි. මේ අපිත් මහත් වෙන්න මේ ප්‍රධානම හේතුව තමයි මොකද වෙන්නේ? ඔය පිටිසහිත ආහාර වැඩිපුර ගන්නවා. එක්ක බිත්තර රොටි, එක්ක පරාට, එහෙම නැත්නම් කොත්තු. හරිද? එහෙමත් නැත්නම් ෆ්‍රයිඩ් රයිස්. හරිද? එහෙම නැත්නම් නූඩ්ලස්. හරිද? මෙන්න මේක අර ප්‍රීමා නූඩ්ලස් පැකට් එක තියෙන්නේ. ඔක කොහොම හරි උණු වතුරේ දාන් බලලා කොහොම හරි කරලා අපි ඔක ආහාරයට ගන්නවා. හරිද? ඕක තමයි මේ තියෙන ගැටලුව. හරිද? මෙන්න මෙවුවා ශරීරයට ලැබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අධිකව ලැබුණොත් මොකද වෙන්නේ? ස්ථූලතාවයට පත් වෙනවා. මේ අපි වගේ. දැන් මේ දවස්වල මමත් දැන් උත්සාහ කරනවා මේ කන ප්‍රමාණය අඩු කරගන්න කියලා. දැන් මේ ඔයාලා තැන කරන්න මේ වෙනද කරුත් තරනේ වෙන තැනක මේක කරන්නේ. හරිද? මේක උඩ තට්ටුවම මේ කරන්නේ. උඩ ආහාරය සද්දත් වෙනවා. ප්‍රශ්න නිසා අලුතෙන්ම හරි ගස්ස ගත්තා. දැන් ඔයාගේ දවසට Zoom එක කට්ටුනේ මම දවස් දිගටම යනවා. අලුතෙන්ම තාක්ෂණයේ මේ රූම් එක හරි ගස්ස ගත්තා. මොකද මේ ලැබෙන ආරම්භ සහ වෙන විස්තර අනුව ආය පන්ති පටන් ගන්න ඉස්කෝලේ පටන් ගන්න දවසක්වත් තාම අපිට හිතා ගන්නවත් බෑ. හරිද? ඒ නිසා අපිට තියෙන එකම පිහිට මට තියෙන එකම පිහිට ඔයාලව මේ විෂයෙන් සම්බන්ධ කරන්න මේ ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ කොහොම හරි මේක උගන්වන්න.
ඒ නිසා මම කරපු වැඩේ මේ ක්ලාස් එක ලස්සන හරි ගස්සලා තාම මේකට වර ඔන්ලයින් මේ අර අදට ස්මාර්ට් බෝඩ් එකක් තියෙන. ඒකත් මම මේ සල්ලි හරි ගස්ස ගත්තා මේ එකක් ගෙනලා හයි කරලා මම ලේසි ඒතකොට. ආයේ මේ පෑන් ඕනෙත් නැහැ ඒකේම ටට්ටක් ගාලා රූප කොහොම කරලා රූප කොහොම ලොක් කරලා අතින් හරි ගස්සලා කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ අදියර මේ ලයිට් සිස්ටම් මේ සවුන්ඩ් සිස්ටම් එක ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. සෑහෙන ලොකු වියදමක් මෙතන කරලා හැදුවා. මොකද මේ මෙතනින් ඉස්සරහට ඔයාව අරන් යන්න ඕන නිසා. හරිද? ඒ නිසා අපිට තියෙන්නේ මේ පහසුකම් යටතේ කරන්න. ඉතින් ඒ නිසා මේ අර අපි ගොඩක් කරනවා කී කිය හිටිය අතන මුලට එන්නම් මම අපේ ශෛසවුක් ගැන අපි ලොකුට හිතන්න ඕනේ. තේරුණාද? ඒ හින්දා තමයි මේ ප්‍රශ්න දාලා තියෙන්නේ. බලන්න රුධිර සංසරණ පද්ධතියේ නිරෝගී පැවැත්ම සහ අනුගමනය කළ යුතු යහපත් පුරුදු. මේකෙදි පුතේ භයානක තත්ත්වයක් තමයි කොලෙස්ටරෝල් සහ දියවැඩියාව. හරිද? දියවැඩියාව කියලා අදහස් කරන්නේ ඇඟේ සීනි මට්ටම ඉහළ මට්ටමක තියෙනවා කියලා. හරිද? ඇඟේ සීනි මට්ටම වැඩිවොත් එහෙම පුතේ මොකද වෙන්නේ? හරි අවදාන අපිට කණ්ඩ කැමති දේ චොකලට් කෑල්ලක් තිබ්බත් කන්න බෑ. කේක් කෑල්ලක් කන්නත් බෑ. ඇයි මේකේ සීනි? ඇඟේ සීනි මට්ටම ටක් ගාලා වැඩි වෙනවා. ඒ නිසා දියවැඩියාව සහ කොලෙස්ටරෝල් කියන භයානක තත්ත්වයක්. ඒ වගේම හිතන්න කඩේ අපි දැන් තේ එකක් බොන්න කඩේකට ගියා කියන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහා ගෙදර ඇන්ටි රෝල්ස් හදලා ඔයාලා ඉතින් රෝල්ස් එකක් කියනවා. හරිද? ඔයාලට මේ කොලෙස්ටරෝල් කොච්චර සුවඳාවක් කොච්චර හරියටම කන්න පුළුවන්ද? කන්න බෑ. ඇයි? ඔයාට කොලෙස්ටරෝල් තියෙන නිසා. තේරෙනවද? ඉතින් මෙන්න මේ තත්ත්ව වලට පත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔය දියවැඩියාව හරි අවදානම්. හිතලා බලන්න කකුලේ පුංචි තුවාලයක් ආවයි දාන්නකො. මේ තුවාලේ මොකද වෙන්නේ? දවස් දෙක දෙකට පස්සේ තුවාලට බෙහෙත් දාන්නේ ගණන් ගන්න තියෙනවා. ඉදි වෙනවා. ඊට පස්සේ වටේ ඔක්කොම මොකද මේ ටික මස් ටික රැහැලා අයින් කරන්න එනවා ඊළඟට බෙහෙත් දානකොට. ඇයි? මේ දියවැඩියාව කියන නිසා මොකද වෙන්නේ? මස් ටික ඔක්කොම කුණු වෙනවා. ඇයි? සීනිනේ. එතකොට තුවාලේ වටේට සීනි. එතකොට ශුද්ධ ජීවීන්ට කියාපු දේ. එතකොට තුවාලේ කනවා වගේ ශුද්ධ ජීවීන් අර සීනි කන්න එනවා. ඊට පස්සේ මස් ටික රැහැලා දාලා හරිය නැත්නම් අන්තිමට මොකද වෙන්නේ? කකුල කපන දාන්න වෙනවා. මමත් දන්න මීරිගම අපේ මහඟවල් ගාව හිටිය අංකල් කෙනෙක් කකුලේ ආයේ මේ පොඩි කෝට්ටක් නැල්ල තුවාලයක් ආවා. හරිද? හැබැයි අංකල්ට සීනි. හැබැයි අපි බෝල ගහින් අපි දුර පොඩි එතකොට අපි කිව්වා අංකල් හැබැයි අංකල් මේ තුවාලට බෙහෙත් දාන්නේ. හරි පුතේ කමන්නේ නැහැ කියලා පස්සේ මොකද මේක සුන්දර හොදලා ඉවරෙම අපිම දැක්කා අර මේ කෝපි දැල්ලක් තරලෙල එතනින් තියලා ගියා. ගෙදර දවස් දෙක පස්සේ කකුල ඉද්දිමුණා. ඊට දොස්තර මහත්තයා ගාවට ගියට පස්සේ දොස්තර මහත්තයා කිව්වද මේ තුවාලේ තියෙන යට ඔක්කොම මස් නරක් වෙලා තියෙන එක. පස්සේ මස් රැහැලා අයින් කරනවා නේද? දවස් ගානේ තුවාලේ බෙහෙත් දානවා කියලා මස් ටික රැහුවා. ප්‍රෙස් රැහැලා ඉන්නකොට අන්තිම කකුලේ අස්තිය ඇටේ තමයි මතුනේ. පස්සේ බලපුවම තුවාලේ ගොඩ ගන්න බෑ. මේ තුවාලේ ගොඩ ගන්න නම් කකුල කපන්න ඕනේ කියලා කිව්වා. හරිද? අවසානයේ කකුල කපලා අයින් කරන තත්ත්වෙටම මෙයා ගියා. ඒ මස් අයින් කරනවා ඉවරයක් නෑ අන්තිමට. ඔන්න ඔය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ කොලෙස්ටරෝල් සහ දියවැඩියාව. හරිද? ඒ නිසා තමයි කියන්නේ රුධිර සංසරණ පද්ධතියේ නිරෝගී පැවැත්මට. හරිද? අන්න සීමාවක් සහිත. හැබැයි මෙහෙම අවුලකුත් නැහැ. කෑවට කමන්නේ හොඳට සෙල්ලම් කරනවා. දැන් සෙල්ලම් කරන්න විදිහකුත් නැහැ. දැන් අපේ කාලේ අපි සරුන් වල ඇරියා. දැන් ළමයි මොකද වෙන්නේ? දැන් ඩ්‍රෝන් එකක් යවන්නේ. දැන් බහුතරයක් ඔයාලා මොකද ඉන්නේ? කෙලිම ෆෝන් එක ගහනොත් ගේම් එක ගහන්නේ. ආයෙ කතා කරන්න දෙන්නේ ගේම්. අම්මලා කෑ ගහන්නේ. ඔය 9 8 9 10 ගේම්. 10 11 මොකද වෙන්නේ? කෙලිම ගෲප්. ඔය ගෲප් හදලා අයියලා කරලා chat කරනවා. ඒව තමයි එදින ගැටලු. හරිද? හරි. යම් එහෙනම් රුධිර සංසරණ පද්ධතියේ නිරෝගී පැවැත්ම අනුගමනය කළ යුතු යහපත් පුරුදු එකින් එක ලියන රතු පාට පෑනේ. මේක ලොකු අවදානමක් වර්තමානයේ. ඒ නිසා රතු පාට පෑනේ එකින් එක ලියන්න එකක් කියන්න පුළුවන්. එළවලු පළතුරු සහ රතු පාට පෑනේ එළවලු පළතුරු සහ පලා වර්ග එළවලු පළතුරු සහ පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කිරීම. එළවලු පළතුරු පලා වර්ග වැඩිපුර ආහාරයට එක් කිරීම. ඊළඟ එක ලුණු හා තෙල් අඩංගු ආහාර අංක 2 රතු පාට පෑනේ ලුණු සහ තෙල් අඩංගු ආහාර ලුණු සහ තෙල් අඩංගු ආහාර
අඩුවෙන් ගැනීම. ලුණු සහ තෙල් අඩංගු ආහාර අඩුවෙන් ගැනීම. ඒ වගේම මම තව උදාහරණයක් මෙතන කියන්නම්. මීරිගම පැත්තේ මම දන්න මුදලාලි කෙනෙක් හිටියා. හරිද? තාමත් මේ මුදලාලි ඉන්නවා. හරිද? මේ මුදලාලි මේ කෑම කඩයක් කරන්න. හරිද? කෑම කඩයක් කරන්න තවත් තැනක මේ ඔය නුවර පාරේ ලොකු කඩයක් කුලියට ගත්තා. කෑම කඩයක් කරන්න කියලා. දවසකට ඒ කඩේට ගෙවන්න තියෙනවා කුලියට ගන්නේ. දවසකට මාසයකට ගෙවන්න තියෙනවා ලක්ෂයක කඩ කුලියක් ගෙවන්න. හොඳට මම මේක සිද්ධිය අහගන්න. පස්සේ මෙයා කඩේ කරන් ගියා. මාසයක් දෙකක් යනකම් මොකද වෙන්නේ? බිස්නස් හිතපු තරම්ම ආවේ නැහැ. අවසානයේ මොකද වෙන්නේ? මෙයා ඒ කඩේ ලස්සනට ඔය සිවිලින් ගහලා කයිල් අල්ලලා එයා වියදම් කරලා කඩේත් හැදුවා. ඊට පස්සේ බඩු බාන ඉඳගත්ත ලක්ෂ 25ක 30ක බේසන් ඔය ලස්සන ලයිට් එහෙම දාන. හරිද? අවසානයේ මාස 4ක් 5ක් ගියා බිස්නස් නැහැ. කඩේ වැහුවා. හරිද? කඩේ වහලා ගෙදර හිටියේ මාස එකමාරයි. මෙයාගේ කොලෙස්ටරෝල් ඊට පස්සේ ඩයබටික් ඒ කියන්නේ සුගර් දියවැඩියාව සීක්‍රෙන් වැඩි වෙන්න පටන් ගත්තා. හරිද? මේකට ප්‍රධානම හේතුව තමයි මානසික ආතතිය. දැන් ඕක අපිටත් මේ ටික ටික දැන් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. හරිද? ඒ නිසා තමයි දැන් සම්බන්ධන සමාන අපිත් එක්ක උගන්න සහෝදර අනිත් මොකද ඉන්නේ ඔන්ලයින් වල මාර මහන්සියක් වෙන්නේ. අපි හදලා වීඩියෝස් හදනවා එක එක ඒවා හදලා දානවා. මොකද මේ ළමයින්ට මේක කොහොමද උඩට දාන්න ඕන නිසා. ඒතකොට උගන්න දැන් ඔන්න සමහර ගුරුතුමෝ කියන මාතෘ දෙක කතා කරපු සර්ලා කිව්ව කිව්වා මචං බුදුම අමාරුවක් මේ ඔන්ලයින් එකේ වැඩ කරන්නේ කිව්වා. මානසික මාර ප්‍රෙෂර් එකක් කිව්වා. ඇත්ත කතාව. දැන් මේ වලට උගන්නට පස්සේ මොකද අපි මේ කැමරාවක් ඉස්සරහ මේ කෑ ගහන්නේ. ඔළුවට මාර ප්‍රෙෂර් එක. ළමයා දෙන්න මොකද ඉන්නේ ළමයට කෑ ගහලා බැලලා ඔය මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා උගන්වන්නේ. ඒ වුණාට මේකේ කැමරාවක් ඉස්සරහ උගන්නේ මානසික එක දිගට. හරිද? ලොකු ප්‍රෙෂර් එකක් තියෙන. දැන් මම උදේ දවල් එකට පටන් ගත්තා ගම මේ දිගට. එකේ නැත්නම් මේ දැන් නෑ 8:40යි. හරිද? මේ එක දිගට කරගෙන යනවා. හරිද? එතකොට මොකද මේක මානසික බලපානවා. හරිද? මානසික සුවය අවශ්‍යයි උදේර සංස්කරණපත්තියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා. ස්ට්‍රෙස් එක හොඳ නැහැ කියලා තමයි මෙහෙන් කියන්නේ. හරි. ඊයම එහෙනම් ඊළඟ එක රතු පාට පෑනේ. ලියන්න සැහැල්ලු මනසකින් ජීවත් වීම. සැහැල්ලු මනසකින් ජීවත් වීම. සැහැල්ලු මනසකින් ජීවත් වීම. ඊළඟ එක දිනපතා ව්‍යායාම වල නිරත වීම. දිනපතා ව්‍යායාම වල නිරත වීම. හරි. ඕකේ අද ඉස්සලා පන්තියේ කොට හම්බුණා වචනයක් BMI මේක මම පස්සේ කියන්නම් කියලා. ඔන්න ඔතන තමයි BMI කියලා කියන්නේ. ඔය BMI කියලා කියන්නේ සිරුරේ ලියන්න එපා. සිරුරේ උසට සරිලන බරක් තියෙන්න ඕනේ. උසට සරිලන බරක්. හරිද? උසට සරිලන බරක් තියෙන්න ඕනේ. ලියන්න එහෙනම් සිරුරේ උසට සරිලන බරක්. සිරුරේ උසට සරිලන බරක්. ඕක දැන් මේ සමහරවිට දැන් ගෙවල් වල අම්මලා තාත්තලා තියෙනවනේ මේ වෙලාවේ නිදහසෙනින් හෙට වෙසක්නේ මේ උසර සරල බරක් තිබුණා කියලා හොයන ලේසිම ක්‍රමයක් මම කියනවා හැමෝටම හරිද ගෙදර අම්මා තාත්තා ඉන්නවා නම් කියන්නේ හැමෝටම කියලා මෙන්න මෙහෙ කරන්න දෙන්න තාත්තගේ හරි අම්මගේ හරි උස මයින්ඩ් සෙන්ටිමීටර වලින් මොකද ගන්න දෙන්නේ උස වෙන්න සෙන්ටිමීටර වලින් හරිද දැන් සාමාන්‍යයෙන් එක්කෙන තාත්තගේ හිතනකො සෙන්ටිමීටර 161ක් කියලා ආවා උස මොනවලින්ද මේ सेंटीमीटर हरिයට මුස බලන්න. ඕක මුස වයින් කොහොමද ගන්නවද? හරිද? ඉස්සලාම මේ ටයිල් පොලවක් නම් ගොඩක් හොඳයි. හරිද? ඒක උඩ හිටගෙන ඊට පස්සේ ගන්න දෙන්නේ මෙන්න මම පොතක් ගන්නකො මෙන්න මේක.
මෙහෙම ඉන්න එක මගේ නම් බෝඩ් එකෙන් ඔහොම ඉන්න කියලා. ඔන්න ඔහොම ගන්න. ඉස්සරහ හොඳට බලන්න ඔන්න ඔහොම පොතේ. ඔන්න ඔහොම කරලා ගන්න උස. මෙන්න මෙතන. එහෙනම් ඔන්න ඔහොම කරලා උස ගන්න තියෙන්නේ. මෙහෙම තියලා පොතක් එක ගන්න තියෙනවා. පොතක් ගත්තම ගොඩක් ලේසියි ඔබට. ඔන්න ඔහොම කරලා. හරිද? අන්න එහෙම කරලා උස ගන්න. හරිද? උස අරන් වෙලා එතකොට හම්බෙන්නේ සෙන්ටිමීටර වලින්. ඔයා මේකෙන් 100ක් අඩු කරන්න. හරිද? 100ක් අඩු කරන්න. එතකොට කීයද එන්නේ 61යි. තාත්තගේ බර වෙන්න ඕන කීයද? 61ක්. ඔන්න උසල සරලන බර හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය. හරිද? උසමයින්ද සෙන්ටිමීටර වලින් 100ක් අයින් කරන්න. අන්න එතකොට හම්බ වෙනවා උසල සරලන බරක් තියනවාද කියලා. බැලුවාම දැන් මේ 61ක් තියෙන තාත්තගේ 91ක් තියෙනවා තාත්තා මොකද ඉන්නේ? අනිවාර්යයෙන්ම සිමෙන්ති කොට්ට භාගයක් හැම වෙලේම කරේ තියන් තමයි කොහේ ගියත් යන්නේ. තේරෙනවද? සිමෙන්ති කොට්ට භාගය කියනකොට කිලෝ 30ක් වැඩිපුර යනවා තාත්තා අර. තේරෙනවද? සිමෙන්ති කොට්ට භාගයටත් වැඩිය. ඒක හොඳ නැහැ. තේරෙනවද? ඒ සිමෙන්ති කොට්ට භාගයක් කරේ තියන් හැම වෙලේම විදිහට කියන්නේ මොකද වෙන්නේ? හෘද වස්තුවට එක දරා ගන්න බෑ. ඒ මහන්සිය වැඩි යනකට. ඒ නිසා ඒ සිමෙන්ති කොට්ට භාගය අඩු වෙනකම් ව්‍යායාම සහ කෑම පාලනයක් කරන්න ඕනේ. ඕකයි රහස. හරිද? කියන තාත්තට අම්මට එහෙම උසල තලන බර මයිනස් ක්‍රමයක් තුව මෙන්න මෙහෙමයි උස සෙන්ටිමීටර වලින් මනලි වෙලා 100ක් අඩු කරන්න. අන්න එතකොට හම්බ වෙනවා උසල සරලන බරක් වෙනවා කියලා. තාත්තට අම්ම අඩ ගහලා අදම කරන්න ඕක. හෙට නැත්නම් හෙට ගෙදරනේ. හෙට විසක් කුඩු එල්ලන වෙලාවේ ඕක හරි ගස්සලා ගන්න. තාත්තා එන්න උසල සරලන බරක් තියනවද? නැත්තම් පොතේ මෙහන අම්මා තාත්තා ඔයාට ජීවිත කාලෙ හම්බෙන්නේ එක්කෙනයි. දැන් ඔය කෑ ගහනවා බයිනවා අම්මා තාත්තා කියලා බයිනවා. ඒ වුණාට මොකද ඉන්නේ නැති වෙච්ච දාට අම්මයි තාත්තා නැති වෙච්ච දාට ආයේ වැඩක් නැහැ කතා කරලා මේ අත් දෙක එකක් නෑ වගේ. දැන් ඔය අත් දෙකම මට තියෙනවා. මගේ තාත්තා නැහැ. තාත්තගේ පාඩුව කොච්චරද කියන්න බෑ. දැන් ගියක් හදනකොට එහෙම තාත්තට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අම්මට තාත්තට හොඳට සලකන්න. හෙට වෙසක් පොයින්නේ. ඒ නිසා මේ පොඩි ගුණධර්ම මතක් කරලා කිව්වේ විද්‍යා පන්ති ගුණ දැනගන්න බෑ ළමයි. ගුණධර්ම වලින් පිච්ච ළමයිට විසක් හරි අස්ස ගන්නවා. ඒ නිසා මේ තාත්තට අම්මට සලකන්න. කෑ ගහන්න බයින්න ඉන්න මේ දවස්වල අම්මත් එක්ක වලිය ඇති. උයපු අරහනේ බත් නෑ බඩගිනි කියලා කෑ ගහන්න බෑ නේද මේ දවස්වල. හැමෝටම කන්න අමාරුයි. අපිටත් ඒ වගේ. ඔයාලටත් ඒ වගේ. හරිද? මේ දවස් කීපේ අපි හරි ගස්ස ගමු අපේ රට. හරි. එහෙනම් ඔන්න හම්බුණා MBI. MBI කියලා කියන්නේ උසල සරලන බරක්. ඊට පස්සේ තව එකක් කියන්න මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම. මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම. දුම්පානයෙන් වැළකීම. ඔන්න ඊළඟ කාරණාව. මේක මට හා සම්බන්ධව. හරිද? මටත් තියෙන පොඩි අවුලක්. පොඩි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔය රයිස් කඩයක් ගාමින් යන්න බෑ මොකද රයිස් එකක් කන්න හිතෙනවා. දැන් ඔයාලට ඔයගේ ඇති. හරිද? ඒකේ වෙන්නේ ස්ථූලතාවය පාලනය කර ගැනීම නොහැකිව මට තියෙන ගැටලුව. මම ලියන්නේ නම් ස්ථූලතාවය බෝඩ් එකේ ලියුවා. ස්ථූලතාවය අස්තුලනේ ස්ථූලතාවය හරියට බෝඩ් එක වල යන්න ස්ථූලතාවය සර් මොකක්ද ස්ථූලතාවය? ස්ථූලතාවය පාලනය කර ගැනීම. මහත් වෙන එක පාලනය කරන්න. දැන් මටත් බැරි ඕකනේ. ස්ථූලතාවය පාලනය කර ගැනීම. හරි. ඔන්න ඕක තමයි අපේ තියෙන මොකක්ද එහෙනම් යහපත් කුරුදු. හරි. එහෙනම් චුට්ටක් ඉන්න මේ වෙනකොට කෑ ගන්න බෑ ඉස්සලා අහගන්න. ඉන්න කෑ ගත්තොත් එන්න පරදර ගොඩයි. පිටුවන්ත 7 සම්පූර්ණ කරා. ඊට පස්සේ 8 සම්පූර්ණ කරා. 9 වෙනි ප්‍රශ්නේ හරි වැරදි දාන සෙට් එකක් තියෙනවා. ඒ ටික ලබන සතිය හරි. එහෙම නැත්නම් මම මේකට උත්තර ටික ටක් ගාලා විනාඩි 5න් නැත්නම් ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. ඔයාලා චෙක් කරලා බලා ගන්න. මට ඕනකම තිබ්බේ රචනා ප්‍රශ්න වලට ඔයාලව උත්තර ලියන්න. ඊට පස්සේ පිටුවන්ක 9 පොඩ්ඩක් කොහමද තියෙන්නේ අපි කරේ නැහැ 9. ඊට පස්සේ 10 සම්පූර්ණයි 11 සම්පූර්ණයි 12 සම්පූර්ණයි 13 සම්පූර්ණයි 13 15 16 17 චුට්ටක් ඒදී උත්තර ලියන්න දෙනවා පොඩ්ඩක් කොහොමද කියන්න අයින් ටික අපි සම්පූර්ණයි ඒ නිසා එහෙනම් 13 වෙනි ප්‍රශ්න තුනකුයි 9 වෙනි පිටුවේ හරි වැරදි දාන ප්‍රශ්න 20කුයි තියෙනවා ඉස්සලා අහගන්න මට කතා කරන්න දෙන්න ඔයාලා හැංගන්න තෝහින්ද හරිද ඒ නිසා මේ මෙන්න මේ ටික හරියටම
මම උත්තර ටික ඊට පස්සේ සාකච්ඡාවට ගන්න හරිය නැත්නම් ගෲප් එකට හරිය ලැබෙන සලස්සන්න. හරිද? එතකොට left hand එපා එක්කෙනෙක්වත් ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා හෙට අනිද්ද වෙනකොට දැන් අද පේපර් එක තමයි චුට්ටක් හරි ගස්ස ගන්න ඔන්ලයින් පේපර් එක. අර හරි උත්තරයේ ටික් එක තියන්න. හැබැයි පුතේ කිසිම කෙනෙකුට දෙන්න එපා අපේ පන්ති එන්නේ නැති. ඕක ෂෙයා කරන්න එපා. මොකද ෂෙයා කරනවා කියන ටක් කරනම රහුණා කියලා කිව්වේ. පස් දෙනෙකු ෂෙයා කරලා දෙන්නේ විද්‍යා ගුරුන්ටත් දීලා. ඔයාලම තව ඉස්කෝලේ ගන්න තව කොහෙට ටියුෂන් ගන්න විද්‍යා ගුරුවරයෙක් මෙන්න කුමාර සර්ගේ අලුත් වැඩක් කියලා දීලා ඉතින්. හරි කතාව. ඒ සර්ලා කවුදකත් මට මේකේම Google එකේ හොයන්න පුළුවන් කාටද දුන්නේ කියලා. හරිද? ඒ නිසා 60 ගාණක් කරලා තිබ්බා පේපර් එක සන්තෝසයි. 61 දෙනෙක් කරලා තිබ්බා. 62 දුව දැන් වෙන්න තිබ්බා. හරි. ඒ නිසා මේ පේපර් දිගටම එනවා. ඉදිරියේදී නම දාලා කරන්න. එතකොට මට ගන්න පුළුවන් කවුද නම දාලා ගත්තට පස්සේ මම මෙහෙන් ගන්නම් කවුද කීයෙන් 60ම 60 කියන ප්‍රශ්න 30ක් දුන්නොත් ඔක්කොම හරි කවුද කියලා ඔන්ලයින් එකෙන් ටැග් එකක් දෙන්නම් ඒගොල්ලන්ට. එතකොට data share එකක් දෙන්න මගේ දැන් data වලින් කොටසක් මම ඔයාලට නොමිලේ දෙන්න ටැග් එකක් විදිහට දැන් දෙන්න පුළුවන් මට. ඕනේ data දෙන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි දෙයක් ඔයාලට ටැග් වලින් දෙන්න ඔන්ලයින් එක කරහා. හරිද? එහෙනම් ඔය තමයි එහෙනම් අපේ වැඩසටහන තියෙන්නේ. තවත් අලුත් වැඩසටහන් කීපයක් ලෑස්ති කරමින් තියෙනවා. මේ මට හොඳ යාළුවෙක් හම්බුණා අද ගන්නෑ. එතකොට ඉඳගෙන මට අපුදෙස් කොට දෙනවා. සර් මෙහෙම කරමු කියලා පන්ති වලට අලුත් වැඩ ඔන්ලයින් එකේ අලුත් වැඩ. ඒ නිසා ඒවත් එක්ක අපි ඉදිරියේදී එහෙනම් හම්බ වෙමු අලුත් වැඩ කටයුතු කීපයක් එක්ක. දැනට අලුත් වැඩේ තමයි අපි ඉරි ගහන ප්‍රශ්න ඔය කෙටි ප්‍රශ්න වත්තරේ ටික් එක දාන එක ඔන්ලයින් එකේ. ඒක අපි තව සතියක් දෙයක් මාසයක දිගටම ඕක කරා යන්න. ඊළඟ රචනා ප්‍රශ්න වල ක්‍රමයක් හරි ගස් ගන්න. එතකොට ඒකත් කරමු. හරි දෙයක් දානත් ඒ වගේ ක්‍රමයක් හරි ගස් ගන්න. හරි එහෙනම් පුතේ අද සාර්ථක වැඩසටහන කරන් ආව වෙනම් අලුත් තැනක Zoom එකෙන් කට්ටුනෙත් නේ ලස්සන වැඩේ කරන් ආවා. එහෙනම් අදට ඔන්ලයින් පන්ති අවසන් වෙනවා. ඔව් අද 9:50 වෙලාව. පැය මිනිත්තු 50කට විතර ආසන්න කාලයක් අද කරනවා සාර්ථකයි. එහෙනම් ඔන්ලයින් එකේ මේ රෙකෝඩින් එක ගෲප් එකට තුලත් ගන්න. එහෙනම් පුතේ අදට වැඩ කටයුතු කරන අවසන් කරනවා. හෙට වෙසක් දවස කොහෙවත් යන්න එපා. ගෙදර ඉඳගෙන උදේ පුළුවන් නම් මල් පූජා කරලා වදින්න බෞද්ධ අපි හවසට වෙසක් කූඩුවක් හරි ගස්සන්න. හරිද? කොහෙවත් යන්න එපා. සවුකොල නැත්තම් කඩදාස් කොල වෙන කමන්නේ. දාන්න තාත්තා ගෙදර ඉන්නවා බල්බයක් දාලා දෙයි. අම්ම හරි බල්බයක් දාලා දෙයි. හරි එහෙනම් සිළු දනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට පන්තිරදලකම සිළු දනාට සුවදායක රාත්‍රියක් වේවා. අයුබෝවන්. සුබ වෙසක් දවස. Bye, sir. හරි. Good night, sir. Good night. Bye. Good night. Good night. හරි. Bye. පස්සේ අපි Hi, Bowen. අයුබෝවන් හරි. Ayubowan, sir. Good night.